Subhama Subodhasanak, Adarniya Darwanta, a very good morning to all of you. Last week we discussed connectives. I think that last week we discussed connectives. මං හිතනවා ඔබට අපි ගිය සතියේ කතා කරේ connectives කියන කොටස. හරිද? connectives. එහෙම නැත්නම් අපි ඒකට කියනවා conjunctions. එහෙම නැත්නම් linking words කියලාත් කියනවා. සන්ධි පද සම්බන්ධ කාරක. ඒ කොටස නේද පුතේ කතා කරේ. ඒකේ අභ්‍යාස දුන්නා නේද මොකක් හරි? හරි අභ්‍යාසයක් දුන්නා මට ඒක මතකයි සහ ඒක සාකච්ඡා කරමු අපි හරි ඒක සාකච්ඡා කරලා ඉමු මං හිතන්නේ පුතේ මෙන්න මේක තමයි දීපු අභ්‍යාසය හරි හරි මේක නේද පුතේ ලබා දුන්නු අභ්‍යාසය Okay, let's discuss the answers. අපි discuss කරමු answers ටික. ඕකේ පුතේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා මම පැහැදිලිව answers ටික කියාගෙන යනවා. එතකොට ඒ answers වලට අදාළ පිළිතුරු ඔබ හරියට ලියලා තියෙනවද කියන එක පරීක්ෂා කරගන්න. පළවෙනි එක තමයි මේකේ තියෙන ඒවට මමත් answers දෙන්නම්. හරි දරුවෙක් කෝල් කරා පොඩ්ඩක් මොන හරි තාම ප්‍රිපෙයාරින් කියලා ආගේ වැටලා තියෙනවලු ඒක නිසා අපි මේ පන්තිය පටන් ගත්තද නැද්ද කියලා අහනවා හරි පළවෙනි ප්‍රශ්නය පුතේ we were eating our breakfast මේ ඔක්කොටම කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් ගිය සතියේ වචන ටික එතකොට පුතේ මේ වචනත් එක්ක එහෙම නැත්නම් අපි මෙන්න මේ කොටස විදියට පළවෙනි වචනේ විදියට අපි කතා කරා while කියන වචනේ හරිද දරුවන්ට මතක ඇති WHILE while කතා කරා ඊට පස්සේ ඒත් එක්කම WHEN when කියන එක කතා කරා ඒ වගේම අපි ඊට පස්සේ පැහැදිලි කරගත්තා although ඊට පස්සේ even though සහ though කියන වචන ටික කොහොමද භාවිතා වෙන්නේ කියන එක. එතකොට එතනින් එහාට මේකේ while කියන වචනය පුතේ අපි භාවිතා කරනවා අතරතුර කියන අදහස ගන්න. ඒ වගේම when කියන එක විට කොට හම කියන අදහස ගන්න. ඔය වචන දෙකම අපි පාවිච්චි කරන්නේ යම්කිසි වාක්‍යයක්, ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවන් දෙකක් එකම මොහොතේ එකක් අතරතුර එහෙම නැත්නම් යමක් සිදුවන විට තව යමක් සිදු වුණා කියලා ප්‍රකාශ කරන්න. ඒක දරුවන්ට වචනේ තේරුමින් පැහැදිලි වෙනවා. එතකොට while කියලා කියන එක අපි පාවිච්චි කරනවා ing ක්‍රියාපද සහිත වාක්‍යයක් සම්බන්ධ කරනකොට සහ when කියන එක පාවිච්චි කරනවා past verb එකක් නැත්නම් අතීත ක්‍රියාවක් සහිත වාක්‍ය සම්බන්ධ කරනකොට. ඊට පස්සේ මේ though although even though කියන වචන අපි පාවිච්චි කරන්නේ contrast එක වෙනුවෙන්. ඒ කියන්නේ නොගැලපීම අසමානතාවය පිළිබඳ ප්‍රකාශ කරන්න. නොගැලපීම අසමානතාවය පිළිබඳ ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරනවා though although even though කියන වචන. එතකොට මේ වචන අතරින් වඩාත්ම powerful බල සම්පන්නම අසමානතා පෙන්වන්න අපි පාවිච්චි කරන්නේ even though. though සහ although සාමාන්‍යයි. අපි even though පාවිච්චි කරනවා. even though කියන වචනය ටිකක් දැඩිව එහෙම නැත්නම් දැඩි අසමානතාවයක් පෙන්වන්න. එතකොට අපි මේව බලමු. ඒ වගේම in spite of අපි අලුතෙන් වචනයක් විදිහට ඊළඟට කතා කරේ in spite of කියන වචනය අපි පාවිච්චි කරනවා යම්කිසි දේවල් දෙකක්. හරිද? දේවල් දෙකක් අතර යම්කිසි දෙයක් නම් දෙයක් විදිහට සලකන්න පුළුවන් අවස්ථාවකදී ඒ වගේ ඒවා අසමානතාවය පෙන්වන්න.
එතකොට ඕක තමයි අපි ගිය සති ඉගෙන ගත්තේ. ඊට අමතරව අපි ඉගෙන ගත්තා and කියන වචනේ, but කියන වචනේ, ඊට පස්සේ no කියන වචනය, o කියන වචනය, ඊට පස්සේ as කියන වචනය, ඊට පස්සේ for කියන වචනය, ඇතුළුව තව වචන and but, ඊට පස්සේ o, as, no, since yes, හරි, since. එතකොට Yet. sorry මේකේ F A, F for for, A for as, and Yet, sir. yet, sorry, yet. හරි, මේක අපි ඊළඟට කතා කරපු වචනය තමයි yet. එතකොට ඔවා අපි කතා කරා coordinating conjunctions කියලා. හරි, coordinating conjunctions. එතකොට මේකේ වචනානුකූලව අපි තේරුම කතා කරා. හරි, fan boys කියන acronym එකෙන් අපි මතක තියාගත්තේ. එතකොට F කියන්නේ for කියන්නේ නිසා බැවින් හේතුවෙන් කියන එක. මෙතන අදහස සඳහා කියන එක නෙවෙයි. ඒකෙන් පස්සේ ඊළඟට අපි කතා කරා A and සහ කියන අදහස. එතකොට යම් කිසි දේවල් දෙකක් සම්බන්ධ කරනකොට පාවිච්චි කරා. ඊට පස්සේ N කියන එක no කියන අදහසෙන් අපි පාවිච්චි කරා එසේම නැහැ කියලා. නෙගටිව් අයිඩියා එකකට තව නෙගටිව් අයිඩියා එකක් එකතු කරනකොට අපි no කියන එක කතා කරා. හරි, ඒ කියන්නේ නෙගටිව් වලින් නෙගටිව් අදහසක් නැත යන අදහසක් කියපු වෙලාවට ඒකට තවත් නැත යන අදහසක් එකතු කරන්න. ඊට පස්සේ අපි කතා කරා but කියන වචනය. but නමුත් එහෙත් ඒ වුණාට කියන අදහසින්ම, ඒ වගේම yet කියන්නේ නමුත් එහෙත් ඒ වුණාට කියන අදහසමයි. but වලට වඩා තර්කානුකූල අදහස්, තාර්කික අදහස්, නැත යන අදහස් ඉදිරිපත් කරන්න yet පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි O කියන එක කතා කරනවා. O කියන්නේ හෝ, යම් කිසි තෝරා ගැනීමක් කරන්න පුළුවන් වෙලාවකදී අපි පාවිච්චි කරනවා ඔය O කියන වචනය. එතකොට ඊළඟට as කියලා කියන්නේ so කියලා කියන්නේ, හරි, මේක so කියලා කියන්නේ ඒත් නිසා බැවින් හේතුවෙන් කියන අදහසමයි. යම් කිසි හේතුවක් සහිත අදහස් සම්බන්ධ කරද්දී අපි රිසල්ට් එක, හරිද, ප්‍රතිඵලය ගැන කතා කරනකොට අපි පාවිච්චි කරනවා so. හරි, එතකොට ඔය විදියට තමයි අපි ඉගෙන ගත්තේ conjunctions ටික. දරුවෙකුට පුළුවන් ගිය සතියේ lesson එක බලන්න අමතක නම්. එතකොට ඒක බලලා ඔයාලට පුළුවන් පිළිතුරු ටික හරියට තෝරගන්න. දැන් මෙතනදී and but කියන කොටස සම්බන්ධ activities වලට වඩා තියෙන්නේ මෙන්න මේ වචන ටික සම්බන්ධ activities. හරි, අපි බලමු එහෙනම්. හරි, මේකේ පළවෙනි එක we were eating our breakfast. අපි අපේ උදේ ආහාරය ගනිමින් සිටියා. හරි, ඊළඟ වාක්‍යය තියෙනවා he was watching TV. ඔහු රූපවාහිනිය බලමින් සිටියා. එතකොට පුතේ මෙන්න මෙතනදී ගැලපෙන්නේ whileද වෙන්නේ වේද? ගැලපෙන පිළිතුර තමයි while. මොකද යම් කිසි ක්‍රියාවක් සිදු වෙමින් අතරතුර තියෙන අතරතුර තව එකක් වුණා සහ ing වලින් අවසන් වන වාක්‍යයක් තමයි සම්බන්ධ වෙන්නේ මේ watching. එතකොට we were eating our breakfast. අපි අපේ උදේ ආහාරය ගනිමින් සිටියා. මොකක් වෙන අතරතුරද? ඔහු රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර. ඊළඟට තියෙනවා although සහ whenever. although මෙතෙන්දි whenever කියන වචනේ කියන්න බැරි වුණා. whenever කියලා කියන්නේ ඕනෑම විටක. ඕනෑම විටක කියන අදහස තමයි මේ whenever කියන එකෙන් සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ although whenever Mr. Silva has a car. Mr. Silvaට තියෙනවා කාර් එකක්. He doesn't drive it. එයා ඒක පදින්නේ නැහැ. He doesn't drive it. එතකොට කාර් එකක් තියෙනවා වුණත් මෙයා මේක පදින්නේ නැහැ. අන්න අසමානතාවයක්, නොගැලපීමක් ප්‍රකාශ වෙන්නේ. එනිසා මෙතෙන්දී අපි තෝරන පිළිතුර although. ඊළඟ එක the phone rang. දුරකථනය නාද වුණා. The phone rang. I was reading a book. අන්න I was reading a book. එතකොට අපිට පැහැදිලිව තෝරන්න පුළුවන් මෙතනදී ing ක්‍රියාවක් බද්ධ වෙන්නේ. එහෙනම් while. දුරකථනය නාද වුණා මම පොතක් කියවමින් ඉන්න අතරතුර. එතකොට පොතේ අදහස while. ඊළඟට මේකෙදි ඊළඟ කොටස
සම්බන්ධ වෙනවා. Even though while කියන වචන දෙකින්. You bought her a present. ඔයා මිලදී ගත්තා her a present. ඇයට තෑග්ගක්. She wouldn't come with you. She would not. එයා එන එකක් නැහැ කියන අදහස ගන්න මෙතන. සම්භාවිතාව අඩුයි කියලා පෙන්නන්නේ wouldn't වලින්. would not come එන එකක් නැහැ with you ඔබත් සමග. එතකොට තෑග්ගක් ගත්තා වුණත් ඔයත් එක්ක එන එකක් නැහැ කියලා කියන්න වෙන්නේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ even though. ඊළඟ එක I met Rani. මට මුණ ගැහුණා රානිව. I was studying in the library. මේකේ තියෙනවා I was studying මෙන්න පුතේ ing. එහෙනම් අපි දන්නවා ing ක්‍රියාවක් බද්ධ වෙනකොට මට රානිව මුණ ගැහුණා මම පුස්තකාලේ ඉගෙන ගනිමින් ඉන්න අතරතුර. හරිද? ඒ නිසා while නැතු ඉගෙන ගනිමින් ඉන්න ඕනෑම විටක කියලා කියන්න බෑ. හරි whenever use කරන්න බෑ. අපි use කරනවා while. ඊළඟට although despite සහ despite the hall was crowded මේ ශාලාව සෙනගෙන් පිරීලා the hall was crowded we found 2 seats අපිට ලැබුණා මෙතෙන්දී හොයාගත්ත කියනකට වඩා අපි හොයාගත්ත කියන්නත් පුළුවන් we found 2 seats අපිට ලැබුණා seats දෙකක්. එතකොට අදහස එන්නේ ශාලාව පිරීලා තිබුණා උනත් කියන අදහස. එතකොට මෙතෙන්දී අපි ගන්නවා although කියන වචනේ. එතකොට ශාලාව පිරීලා තිබුණා උනත් මේකේ ශාලාව හොඳටම පිරීලා. නමුත් මේගොල්ලොන්ට ෂීට් එකක් ලැබුණා කියන අදහස තමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට contrast අසමානතාවයක් ප්‍රකාශ වෙනවා. ඒ වගේ වෙලාවකදී අපි ගන්න එහෙමයි. ඊට පස්සේ මේකෙදි despite කියන වචනය. හරි. despite the hall was crowded කියන අදහස ගන්න බැරි කමකුත් නැහැ. හරිද? හැබැයි ඒක conjunction එකක් විදියට නෙවෙයි. යම්කිසි අදහස preposition එකක් විදියට ගන්න වෙන්නේ. හරිද? preposition හොඳට තේරුම් ගන්න එක. දැන් මේක අපිට කියන්න පුතේ suitable connective එක පාවිච්චි කරන්න කියලා මේ. suitable connective. එතකොට මෙතන despite කියන වචනේ තේරුම තිබියදීත්. එහෙම නැත්නම් නොසලකා කියන එක. හරිද? එතකොට මෙතනදී පුතේ ශාලාව සම්පූර්ණයෙන් සෙනගෙන් පිරී තිබියදීත් අන්න ඒක අදහස ගැලපෙනවා. හැබැයි මේ වාක්‍යයේදී අපිට එහෙම ගන්න බෑ. මොකද conjunction එකක් තමයි අපි ගන්න ඕනේ. නිපාත පද. මේ නිපාත පදයක් නෙවෙයි. conjunction කියන්නේ සංදි පද. එතකොට සංදි පද තමයි මේ although ඊට පස්සේ while even though අපි මේ කතා කරපු මෙන්න මේ වචන ඔක්කොම සංදි පද. තව තියෙනවකට ලිස්ට් එකක්. ඊට පස්සේ තව ගොඩක් තියෙනවා. එතකොට මේ ඔක්කොම සංදි පද. එහෙනම් සංදි පදයක් ගන්න කියපු ප්‍රශ්න නිසා තමයි එන්නේ. අනිත් එක තමයි despite කියන එක වාක්‍ය මුලින්ම යොදන්න බෑ. හරි. එතකොට we found 2 seats despite the hall was crowded කියලා තිබුණා නම් වාක්‍ය වඩා නිවැරදි. එතකොට මේක අපි ගන්න although. despite කියන වචන තේරුම දරුවෝ කවුරු හරි ලියලා තියාගන්න අවශ්‍ය දරුවෙක් සියලු දෙනා ලියා ගන්න අවශ්‍ය කියන්නේ හැමෝටම අවශ්‍යයි. මේකේ තිබියදීත් නැත්තම් නොසලකාවක තමයි තේරුම. ඊළඟට සරත් broke his hand. සරත් කැඩුවා නෙවෙයි කඩාගත්තා කියන එක. his hand ඔහුගේ අත. He was playing cricket. එයා ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉන්න අතරතුර එනිසා මෙතන උත්තරේ while he was playing cricket. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉන්න අතරතුරේදී තමයි එයා යාගේ අත කඩාගත්තේ. ඊළඟට මෙතන තියෙනවා even though when හරි I wanted to buy the shirt. මට ෂර්ට් එකක් මිලදී ගන්න ඕන වුණා කියලා තියෙනවා. I didn't have enough money and මට ප්‍රමාණවත් තරම් මුදල් enough money කියන්නේ ඒකයි ඇති තරම් මුදල්. හරි enough money didn't have තිබුණේ නැහැ. එතකොට මේක කියන්නේ ෂර්ට් එකක් ගන්න උවමනා වුණත් හරිද ෂර්ට් එකක් ගන්න උවමනා වුණත් අවශ්‍ය කරන මුදල් මංගාව තිබුණ නැහැ. එතකොට අවශ්‍ය උනත් උනත් නමුත් එහෙත් කියන අදහස තියෙන්නේ even though වල. ඊළඟ එක we took notes. අපි note එකක් දාගත්තා. we took notes. අපි notes දාගත්තා. සටහන් දාගත්තා. our teacher explained the experiment. අපේ teacher මේ පාඩම මේ පරීක්ෂණය හරිද එක්ස්පෙරිමන්ට් එක පැහැදිලි කළා. කොහොමයි තියෙන්නේ. එතකොට අපි නෝට් එක දාගත්තේ මොකක් කරනකොටද? හරි මේකෙදි ගුරුවරයා පාඩම පැහැදිලි කරන විට පාඩම පැහැදිලි කරන අතරතුර මේකෙදි පුතේ මෙන්න මේක හොඳට බලන්න මේ සෙන්ටෙන්ස් එකේ අපිට වඩාත්ම නිවැරදිම උත්තරේ හොඳට මතක තියාගන්න
මේ වාක්‍යයට වඩාත්ම නිවැරදිම උත්තරේ තමයි පුතේ when කියන එක. හරිද? නමුත් මෙතන උත්තරයක් විදියට when දීලා නැහැ. හරි? ඒ නිසා පුතේ අපිට තෝරන්න වෙනවා ඔතනින් තියෙන එකේ වඩා නිවැරදි එක. ඒ නිසා අපි තෝරන පිළිතුර තමයි while. හරි while our teacher explained the experiment. නමුත් මෙතන past verb එකක් තියෙන නිසා හොඳට බලන්න. මේ තියෙන past verb එකක්. past verb එකක් තියෙන නිසා අපිට while දාන්න බෑ. හරි අපි දාන්නේ when. එතකොට we took notes when our teacher explained the experiment. අපේ ගුරුවරයා පාඩම පැහැදිලි කරන අතරතුර පාඩම පැහැදිලි කරන විට අපි ගත්තා notes. අර්ථයෙන් මේක හරි. තේරුමෙන් මේක හරි. He was selected as the president. ඔහු තේරුණා he was selected. තෝරා ගන්නු ලැබුවා as the president. සභාපති විදියට හෝ ජනාධිපති විදියට බන්නේ. ඊළඟට his bad records. එයාගේ නරක වාර්තා ටික අයින් වෙද්දී උනත් තිබියදී වුවත් හරි bad records අන්න මේක පුතේ තියෙන දෙයක්. හරි. ඒවා නොසලකා ඒ ගැන ඒවා තිබියදී වුවත් කියන අදහසේදී අපි ගන්නේ in spite of. ඊළඟ එක the children collected seashells. ළමයි එකතු කරනවා seashells සිප්පි කටු. they were walking on the beach. අන්න පුතේ walking කියන්නේ ing එහෙනම් මෙතන තියෙන්න ඕනේ while තියෙනවා. එහෙනම් මෙතෙන්ට පිළිතුර while they were walking on the beach. ඊළඟ එක even though whenever Tom was very fat. Tom ගොඩක් මහත වුණත් කියලා අදහස ගන්න පුළුවන් වෙයි. He can run fast. යාට වේගෙන් දුවන්න පුළුවන්. ඒ නිසා උත්තරේ even though. ඊළඟ එක in spite of even though the bad weather නරක කාලගුණය. ඊට පස්සේ the organizers decided to play the match. සංවිධායකවරු තීරණය කළා decided මේ තීරණය කළා to play the match තරඟය පවත්වන්න. එතකොට නරක කාලගුණය නොසලකා හරිමින් හරි තිබියදී වුවත් ඔහොම අදහස ගන්න වෙන්නේ the organizers decided to play the match තරඟය පවත්වන්න තීරණය කරා කියන අදහස. එතකොට තේරුමේ හැටියට bad weather මේකේ අපි ගමු in spite of පිළිතුර නරක කාලගුණය කියන්නේ දෙයක්. එතකොට in spite of the bad weather the organizers decided සංවිධායකවරු තීරණය කළා to play the match තරඟය ක්‍රීඩා කරන්න. ඊළඟ එක although in spite of I have taken 2 tablets. although කියන්නේ උනත් නමුත් එහෙත් even though කියලා sorry in spite of කියන්නේත් ඒ අදහසමයි. එතකොට I have taken 2 tablets. මම tablets දෙකක් අරගෙන තිබුණා වුණත් my headache didn't blow away. මගේ ඔළුව එකක්කම අයින් වුණේ නැහැ. සුව වුණේ නැහැ. blow away. ඒ කියන්නේ ඒක ඉවත් වෙලා ගියේ නැහැ. හරි. එතකොට මෙතෙන්දි පුතේ මේක දෙයක් නෙවෙයි. මෙයා අරගත්ත කියලා ක්‍රියාවක් පිළිබඳ මෙතෙන් සඳහන් වෙන්නේ. ඒ නිසා කෙලිම although හරි දෙයක් නම් අර bad weather නරක කාලගුණය වගේ තියෙන්න ඕනේ. එතකොට මෙතෙන්දි තියෙන්නේ have taken 2 tablets. මම tablets දෙකක් පෙති දෙකක් ගත්තා වුණත් මගේ ඔළුව එකක්ම අයින් වුන්නේ නැහැ කියන එක. ඊළඟට I generally listen to a FM channel. මම සාමාන්‍යයෙන් සවන් දෙනවා රේඩියෝ නාලිකාවකට. I drive my car. මගේ කාර් එක පදින අතරතුර ඔකේ පිළිතුර විදියට ගන්න while. හරි. I drive my car එක ඊට වැඩිය ing verb එකකට වඩා present idea එකක් තියෙනවා. ඉතින් ඕකේ when පාවිච්චි කරන්න බෑ කොහොමටත් although හරි. මම රථය පදිනවා උනත් මම කියලා ගන්න මම සාමාන්‍යයෙන් අහුම්කම් දෙනවා කියන එක නෙවෙයි. මම රථය පදින අතරතුර සාමාන්‍යයෙන් අහුම්කම් දෙනවා. ඔක while තමයි නිවැරදි. Even though in spite of you dislike your neighbor. ඔයා අකමැති වුණත් ඔයාගේ අසල්වැසියට you have to be nice to him. You have to be nice to him. මේකේ to දෙකක් තියෙනවා. You have to be නෙවෙයි you have to be nice to him. එතකොට මෙතෙන්දි පුතේ ඔයා අකමැත්තක් you dislike your neighbor. ඔයා අකමැති වුණත් ඔයාගේ කියලා ගන්න වෙන්නේ. ඒ නිසා even though ගන්න පුළුවන් even though you dislike your neighbor. ඔයා අකමැති වුණත් ඔයාගේ අසල්වැසියට උනත්. ඊළඟ එක මම ටික හරිද පුතේ? මම මේ ටික ඔන්න ක්ලියර් කරන්න හදන්නේ. මේක අඩුපාඩු දා ගන්න තියෙනවද දරුවෙකුට නෑනේ? No, හරි. sir.
ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. හරි. ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා although සහ whenever my brother studied hard. මගේ සහෝදරයා ඉගෙන ගත්තා වුණත් ඉතා අමාරුවෙන් දැඩිව he couldn't enter the medical faculty. ඔහුට බැරි වුණා ඇතුළත් වෙන්න medical faculty එකට. ඒ නිසා මේකේ පිළිතුර although he was studied hard. එයා මහන්සියෙන් ඉගෙන ගත්තා වුණත් එයාට medical college යන්න බැරි වුණා. ඊළඟ එක though in spite of she's poor. ඇය අසරණ තුප්පත් වුණත් she always cheerful. ඇය හැම වෙලේම උද්‍යෝගිමත්. එතකොට මේකෙදි ගන්න වෙන්නේ she is poor though she is poor. ඊළඟ එක I was sleeping. මම නිදා ගනිමින් හිටියා. The teacher was teaching grammar lesson. අන්න teacher grammar lesson එක ඉගෙන ගන්න අතරතුර මම නිදා ගනිමින් හිටියා. හරි. එතකොට එන්නේ while. ඊළඟ එක whenever සහ while there's a slight rain. පොඩි ලාවරුසාවක්, පොඩි වැස්සක්, පොද වැස්සක් තිබුණුණත් you can hear the croaking of the frogs. ගෙම්බු කෑ ගහන සද්දේ. හරිද? ගෙම්බන්ගේ හඬ ඔයාට අහන්න පුළුවන්. එතකොට පොඩි වැස්සක් තියෙන වෙලාවකදී උනත් කියන එක ගන්න වෙන්නේ. ඒ තියෙන ඕනෑම විටකදී කියලා අහන්න පුළුවන්. එතකොට whenever තමයි ගන්න වෙන්නේ. ඊළඟ එක in spite of although his pleading she left her. මේකේ තියෙනවා in spite of දෙයක් සම්බන්ධව පාවිච්චි කරන එක. although ඊට පස්සේ උනත් නමුත් එහෙත් තේරුම් දෙකම සමානයි. in spite of වල තේරුම තමයි දෙයක් කියලා කියන එක. ඊට පස්සේ although even though වල කියන එක පාවිච්චි කරන උනත් නමුත් එහෙත් ඒකත් දෙයක්. එතකොට his pleading ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දෙයක් ඉල්ලනවා. හරි, ඉල්ලනවා. අපි ඔය කියන්නේ ආයාචනය කරනවා කියලා. ඒ කියන්නේ කොච්චර කිව්වා වුණත් ඇහුවේ නැහැ. she left her. ඇය ගියා පැත්තකට. හරි, she left her කියනවට his pleading she left him කිව්වනම් තමයි වාක්‍ය වඩා හරි. හරි, මොකද his pleading එයාගේ ආයාචනය තිබුණා වුණත් she left him ඇය හැර ගියා ඔහුව කියලා එන්න ඕනේ. එතකොට මේකේ පුතේ ගන්න වෙන්නේ although his pleading she left her. නෑ, ඕකේ ගන්න වෙන්නේ පුතේ in spite of. his pleading කියලා විතරයි තියෙන්නේ. යාගේ ආයාචනය. එතකොට ඔහුගේ ආයාචනය කියලා අදහස් එන්නේ. එතකොට දෙයක් විදියට ගන්න වෙන්නේ. ඒ නිසා උත්තරේ in spite of. in spite of his pleading she left her. ඊළඟ එක him. ඔව්. pleading වල තේරුම මොකද්ද? ආයාචනය කරනවා, ඉල්ලනවා, යදිනවා. ඔන්න ඕක තමයි තේරුම ගන්න වෙන්නේ. even though ඊළඟට though කියලා දෙකක් තියෙනවා. even though කියන්නේ උනත් නමුත් එහෙත් ඒකේ strong witty එක වැඩි. මෙන්න එකම જાතිය වචන දෙකක් තියෙන අපිට ඒ නිසා හොඳට මේක හිතන්න වෙනවා. though කියලා කියන්නේ උනත් නමුත් එහෙත් ඒකේ ශක්තිමත්භාවය අඩුයි. I have just recovered from severe fever. I have just recovered කියන්නේ මේ දැන් සුව වුණා කියන අදහස. from severe fever දැඩි උණෙන්. severe fever එකක් කියන දැඩි උණකින් මේ දැන් සුව වුණා, සුව වෙලා තියෙනවා කියලා අදහස. I decided to run the marathon. මම තීරණය කළා මේ දැන් මැරතන් එක දුවන්න. එහෙනම් මෙතෙන්දි ගන්න වෙන්නේ පුතේ even though. මොකද දැඩි උණ රෝගයක් තිබිලා මේ දැන් සුව වෙලා තිබුණා වුණත් මෙයා තරගේ දුවනවලු, මැරතන් එක දුවනවලු. ඒ නිසා ඒක ලොකු අසමානතාවයක් විදිහට අඟවන්න වෙන්නේ even though. while whenever it rains I'm happy. එතකොට I am happy මට සතුටක් දැනෙනවා වහින ඕනෑම විටක. එතකොට whenever it rains වහින ඕනෑම වෙලාවක whenever it rains මට සතුටක් දැනෙනවා. I am happy. ඊළඟ එක although ඊළඟට in spite of there was a big opposition the government carried out the new educational reforms. There was a big opposition. ලොකු විරෝධතාවයක්, දැඩි විරෝධතාවයක් තියෙනවා තිබුණා. හරි. The government carried out රජය කරගෙන ගියා
out new educational reforms කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. එතකොට ලොකුම විරෝධයක් තිබුණා වුණත් රජයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කටයුතු ටික ඉස්සරහට කරගෙන ගියා. ඒ නිසා although there was a big opposition, the government carried out the new educational reforms. ඊළඟ එක, whenever in spite of Nicholas does a wrong thing, his aunt punishes him. ඕනෑම විටක කියලා ගන්න වෙන්නේ. Nicholas වැරද්දක් කරන ඕනෑම විටක his aunt punishes him. ඔහුගේ නැන්දහුට දඬුවම් කරනවා. හරි. ඔය ටිකත් නිවැරදි කියලා මම හිතනවා. ඕකෙන් පස්සේ පුතේ අපි කතා කරන්න කියලා ඔයාට දුන්න විශේෂ වැඩක් කරන්න කියලා. මෙන්න මේ irregular plurals ටික ලියන්න. ලිව්වද පුතේ? print out ගත්තා. හරි. අනිත් හැම දරුවෙක්ම print out එකක් අරගෙන හරි. එහෙම නැත්නම් ලියලා හරි රෙඩි වෙලා දින්නේ. ඔව් සර්. හරි. good. very good. මේකේ පුතේ වචනවල තේරුම් ටික බලන්න තියෙන්නේ. දැන් ලියන්න නෙවෙයි. එතකොට අපි වචන ටිකේ තේරුම බලමු. ඔන්න වචන ටික. හරි සම්පූර්ණ වචන ටික පේන්න මම දැම්මා. එනිසා මම තේරුම් කියාගෙන යන්නම්. ඒ තේරුම කියාගෙන යනකොට සර් කොලේක ලිව්වේ කමක් නැද්ද? කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ පුතේ ලියලා තේරුම ලියලා ඒක පොතේ අලවලා තියන්න. මොකද මේ වචන ටික වැදගත් ඔයාට. මේකේ අහන්නේ අපි දන්නවා පුතේ වචන. හරිද? බහුවචන ගැන කතා කරනකොට ඒ බහුවචන වල තියෙනවා ආකාර දෙකක්. හරි එකක් තමයි regular plurals, අනිත් එක තමයි අපි මේ දැන් කතා කරන්න හදන irregular plurals. හරි regular plurals සහ irregular plurals. regular plurals කියන්නේ ක්‍රමික බහුවචන. irregular plurals කියන්නේ අක්‍රමික බහුවචන. දැන් පුතේ බහුවචනය හදනකොට අපිට පුළුවන් and කියලා තියෙනම් s අකුරක් දාන්න ants. හරි. ඊට පස්සේ lady කියලා තියෙනම් ladies. හරි. ඔන්න ඔය විදිහට අපිට ක්‍රමයක් තියෙන බහුවචන නිර්මාණය කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. y වත් කළා es කියනවා, s එකතු කරන්න කියනවා, es එකතු කරන්න කියනවා. නීති ටික මම ඉක්මනට කියනවා නම් හොඳට අහගෙන ඉන්න. නීති ටික ඉක්මනට මතක් කරනවා නම් පුතේ යම්කිසි වචනයක් o sh ch s x o z වගේ වචන වලින් ඉවර වෙනවා නම් අපි ඒ වගේ ඒවාට es එකතු කරනවා. ඊට පස්සේ පුතේ යම්කිසි වචනයක් y වලින් ඉවර වෙනවා නම් අපි බලනවා y අක්ෂරයට කලින් තියෙන්නේ මොන වචනේද කියලා. හරි මොන අකුරද කියලා. ඒ අකුර ස්වර අකුරක් නම් උදාහරණයක් අපි ගත්තොත් boy වගේ එකක් b o y o කියන්නේ ස්වර අකුරක්. එතකොට ඒ වගේ වෙලාවකදී අපි කරන්නේ s අකුරක් විතරයි එකතු කරන්නේ. හැබැයි y අකුරත් එක්ක ඉවර වෙන්නේ කන්සනන්ට් එකක් එක්ක නම් උදාහරණයක් අපි ගත්තොත් lady l a d y අන d කියන්නේ කන්සනන්ට් එකක් ව්‍යංජනයක්. එතකොට කන්සනන්ට් එකක් එක්ක y වලින් ඉවර වෙන නිසා පුතේ අපි ගන්නෙ y වත් කරලා ies එකතු කරනවා. එතකොට ව්‍යංජනයක් එක්ක නම් අපි කරන්නේ ඕක. සහ ඊළඟට f වලින් අවසන් වන නාම පද අපි බහුවචනයට හරවනවා s අක්ෂරයක් එකතු කරලා. නමුත් විශේෂ වචන 13ක් තියෙනවා. උදාහරණයක් wolf, wife, calf, half, elf, ඊට පස්සේ roof, sorry. ඔය වගේ වචන. හරි වචන 13ක් තියෙනවා. calf, half, thief, knife, elf, ඊට පස්සේ self, sheep, self, ඊට පස්සේ leaf, life. ඔය විදියට වචන 13ක් තියෙනවා. හරි. ඔය 13ේදී f අකුරෙන් හරි fe වලින් හරි වරුණාට අපි කරන්නේ f හරි fe හරි කපලා ves දාන එක. එතකොට ඔන්න ඔය විදියට ඊළඟට අපිට කියන්න පුළුවන් ප්‍රමුඛතම නීතියක් අනිත් ඒවට අපි s අකුරක් දානවා කියලා. ඔය තමයි මූලිකම ටික. හරි. එතකොට පුතේ ඔන්න ඔය විදියට ක්‍රමයක් සහිත බහුවචන තියෙනවා. ඒවා තමයි regular plurals කියන්නේ. ක්‍රමික බහුවචන. නමුත් පුතේ දැන් අපි කතා කරන්න හදන්නේ irregular plurals එහෙම ක්‍රමයක් නැති ඒවා. හරිද? ඔන්න අපි පිළිවෙලින් කතා කරගෙන යමු මේ ක්‍රමයක් නැති වචන ටික. මම ඔයාලට ඊට පස්සේ ඕකෙදි තේරුම දෙනවා අවශ්‍ය වචන වල තේරුම ඔබ ලියා ගන්න. පළවෙනි එක man. ඔබ දන්නවා man කියන්නේ මිනිස්සයා, men කියන්නේ මිනිස්සු. ඊළඟට woman කියන්නේ කාන්තාව, women කියන්නේ කාන්තාවෝ.
child කියන්නේ ළමයා, children කියන්නේ ළමයි. tooth කියන්නේ දත, teeth කියන්නේ දත්. foot කියන්නේ පතුල, feet කියන්නේ පතුල්, නැත්තම් අඩිය අඩි. ඔය තේරුම් දෙකම ගන්න පුළුවන්. ඊළඟ එක cactus, පතොක් ශාකය, cacti, පතොක් ශාක. mouse කියන්නේ මීයා, mice කියන්නේ මීයෝ. ඊළඟ එක goose කියන්නේ පාත්තයා, geese කියන්නේ පාත්තයෝ. ඊළඟට fungus කියන්නේ දිලීරය, fungi කියන්නේ දිලීර. nucleus ඤෂ්ටිය, nuclei ඤෂ්ටි. syllabus කියන්නේ විෂය නිර්දේශය, syllabi කියලා කියනවා බහුවචනේ. එහෙම නැත්නම් syllabuses කියලාත් සමහරු කියනවා. නමුත් මේක පාවිච්චි කරන්න එපා. වැඩිය syllabi කියන එක ගන්න. syllabi කියලා කියන්නේ විෂය නිර්දේශ. විෂය නිර්දේශ. ඊළඟ එක analysis විශ්ලේෂණය, analysis විශ්ලේෂණ. ඊළඟ එක diagnosis රෝග විනිශ්චය, diagnosis රෝග විනිශ්චයන්. ඊළඟ එක oasis, oasis මේක කියන්නේ එහෙමයි. ඊළඟට oasis, හරිද? oasis කියලා අපි කියනවා ക്ഷേම භූමිය. ඔයාලා අහලා තියෙන වචනයක් ക്ഷേම භූමිය. oasis, oasis. ඊළඟ එක oasis, ඒ අකුර ශබ්ද වෙන්න ඕනේ. ඊළඟ එක phenomenon and phenomena, හරිද? phenomenon කියලා කියන්නේ ධර්මතාවය නැත්නම් ආශ්චර්යය. phenomena කියලා අපි කියනවා ධර්මතාවයන්, ආශ්චර්යයන්. ඊළඟ එක මම හිතනවා ලියලා ඉවර ඇති කියලා. phenomenon ධර්මතාවය, ආශ්චර්ය, phenomena ධර්මතාවයන්, ආශ්චර්යයන්. ඊළඟ එක criterion, criterion කියලා කියනවා නිර්ණායකය, criteria කියලා අපි කියනවා නිර්ණායක. ඊළඟ එක medium මාධ්‍යය, media මාධ්‍ය. appendix and appendices අනුපූරකය, අනුපූරක. ඊළඟ එක datum, data, datum දත්තය, data දත්ත. appendix වල තේරුම මොකද්ද? අනුපූරකය, අනුපූරකය, අනුපූරක. ඊළඟට datum, data දත්තය, දත්ත. ඊළඟ එක laws, lies උකුණා, උකුණන්. ඊළඟට mouse, mice දෙපාරක් තියෙනවා. mouse කියන්නේ මීයා, mice කියන්නේ මීයෝ. ඊළඟ එක පුතේ මෙන්න බලන්න. මේකේ අක්‍රමිකයි මේකත්. මේකේ ඒ වචනෙමයි තියෙන්නේ. sheep, sheep, බැටළුවා, බැටළුවෝ. දෙකටම එක වචනේ තියෙන්නේ. ඊළඟට deer, deer,
මුවා මුවෝ. ඊළඟට fish fishමයි fishes නෙවෙයි. එතකොට fish මාළුවා මාළු. ඊළඟ එක amoeba amoebae ඒක දන්නවා. amoebaව amoeba කියලා කියන්නේ. ඊළඟට මෙතන amoebae amoeba. ඊළඟ එක antenna antennae antenna කියන එක ඔයා දන්නවා antennaව කියන එක. හරි සිංහල වෙන වචනයක් තියෙද කියන්න මට මතක නැහැ. antennaව සහ antennae antenna 1. ඊළඟ එක bacterium බැක්ටීරියාව බැක්ටීරියා බැක්ටීරියාවෝ. ඊළඟ එක curriculum curricula curriculum පටිපාටිය. ඒක එක පටිපාටි කියලා අපි කියන්නේ පටිපාටිය. curricula පටිපාටි. ඊළඟ එක ලාවා ලාවේ පිලවා පිලව කියන අවස්ථාව දන්නවනේ. පිලවා ඒකේ බහුවචන ප්ලූරල් ෆෝම් එක තමයි ලාවේ. ඊළඟට මෙමොරැන්ඩම් කියලා අපි කියනවා මතක සටහන් පත. මොන හරි දෙයක් මතක් කරන්න කියලා අපි හිතමු ස්ටික් පේපර්ස් කොළ කෑල්ලක් මොන හරි තියලා ඒක අලවලා තියෙනවා ඔයාගේ මේසෙ උඩ තියෙන ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් එකේ. හරි මෙමොරැන්ඩම් මතක් කරන එකක්. ඒ ඇරෙන්න වෙන ඔෆිෂියලි මේක පාවිච්චි වෙන ඒවා තියෙනවා. හොඳේ. මෙමොරැන්ඩා මතක සටහන් පත්. ඊළඟ එක ස්ටිමියුලි හරි ස්ටිමියුලස් කියන්නේ උත්තේජක. හරි මේක එස් අකුරෙන් ඉවරුනාට ප්ලූරල් නෙවෙයි. හරි එතකොට ස්ටිමියුලස් උත්තේජකය ස්ටිමියුලි උත්තේජක. ඊළඟ එක හයිපොතෙසිස් ඊළඟ එක හයිපොතෙසිස් කියලා කියන්නේ උපකල්පන. ඊළඟ එක parenthesis කියනවා පුතේ ප්‍රක්ෂිප්තය සහ වරහන ඔය දෙකටම ඕක කියනවා. හරි ප්‍රක්ෂිප්තයට කියලා ප්‍රක්ෂිප්තය බෝල් මේවා ඉස්තරහද ඉගෙන ගනීවි මැත්ස් කරන දරුවෝ ප්‍රක්ෂිප්තය සහ ප්‍රක්ෂිප්තය ඇරෙන්න වරහන් කියන අදහසේදී ඔක එනවා. ඊළඟට එක්සස් ඒක දන්නවා දරුවෝ අක්ෂය. ඊළඟට passers by මගියා මගීන්. ඊළඟ එක matrix අච්චුවට කියනවා න්‍යාසයට කියනවා. න්‍යාස අහලා ඇති න්‍යාස කියන එක අච්චුව න්‍යාසය. ඊට පස්සේ මෙතන matrices අච්චු න්‍යාසයන්. හරි මං හිතනවා දරුවෝ දැන් මේක ඉවර ඇති කියලා. ඒකෙන් පස්සේ පුතේ මම ඔයාලට කිව්වා රචනාවක් දෙන්නම් කියලා. ඒක මම දැම්මද ගෲප් එකට? නෑ සර්. දැම්මද මම රචනාව? දැම්මේ නෑ සර්. දැම්මේ නෑ. හරි. මට ඒක අමතක වුණා පුතේ දාන්න. මට ඊයේ දරුවෙක් මතක් කරේ රචනාවක් දෙනවා කිව්වා ඒක දැම්මේ නැහැ කියලා. අපි පුතේ ඒකට යමු. හරි ඒ රචනාව ලියාගමු. මොකද ඔයාලගේ ටියුට්ස් මේ වෙද්දි ලැබිලා තියෙනවා ඉමදුවේ අයට ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒ පාඩමට අදාළව පාඩම් වලට අදාළ කොටස් ඊළඟට රචනාව අපි ලියමු. මොකද ටියුට් එකේ එහෙම ලියන්න පොයින්ට් එකක් එතන නැහැ. අපිට රචනාව ලියන්න වෙනවා කොහොමටත්. ඔයාලට දෙනවා කියලා කිව්වේ ෆ්‍රී එඩියුකේෂන් ෆ්‍රී ඒක නේද? හරි. දැන් පුතේ අපි ලියාගමු රචනාව.
හරි මේක පුතේ මෙහෙම දාගන්න මෙන්න මේක තමයි essay එක free school education free හොඳේ pre නෙවෙයි ඒක මම එදත් කිව්වා free school education in our country මේකේ හොඳ දරුවෝ ටික වගේ පළවෙනි ඡේදය ලියලා ඉවර කරන්න පළවෙනි ඡේදය හරි ඔන්න දැන් පැහැදිලිව පේනවා මාතෘකාව ලියන පොතේ පුතේ ලියන පොතේ අරගන්න ලියන පොතෙන් අරගෙන සර් හෙට ටියුට් එක ගන්න පුළුවන් නේද? ඔව් පුළුවන් පුතේ. බුද්ධි සර්ගේ ගෙදරින් තමයි ගන්න ඕනේ. ටියුට් එක. ඒක පුතා මට මෙසේජ් එකක් දාන්න මම විදිය කියන්නම්. ඊළඟට මාතෘකාව ලිව්වා හැමෝම පළවෙනි පැරග්‍රාෆ් එක සහ දෙවෙනි පැරග්‍රාෆ් එකේ මේ පේන ටික ඉක්මනට ඉවර කරන්න මම ඊළඟට පහලට යවන්නම්. ඉවර කරලා ඉක්මනට කියන්නේ ඉවරයි කියලා. දැන් පටන් ගන්න. සර් තේරුම් ලියන්න ඕනද? පොතේ තේරුම මම ලියන්න ඉඩ තියන්න ඕනේ නැහැ. වචනවල තේරුම වෙනම පැහැදිලි කරනවා. මම තේරුම ඊට පස්සේ සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඒක නිසා තේරුම ලියන්න කියලා ඉඩ තියන්න අවශ්‍ය නැහැ පුතේ. ඔක ලස්සනට ලියාගෙන යන වචනවල තේරුම සර් පැහැදිලිව කියලා දෙනවා. හා සර්. හරි. හරි. දරුවන්ට මං කියන දේ ඇහෙනවද? ඔව් සර්. හරි පුතේ හරි. නෑ අර මේ ඔයාලා එක ලියන අතර මං මයික් එක චෙක් කරගත්තා මොකද දැන් අද රැට මට කොළ මයික් එක ඕන වෙනවා. දැන් නම් ඔන්න වැඩ කරනවා. පුතේ අද රෑ කාට හරි සෙමින එකට එන්න බැරි දරුවෝ ඉන්නවද? ඔයාලගේ
දෙවැනි පාඩමේ තිබුණා පළවෙනි පාඩමේ 10 වසරේ direct and indirect speech. ඉතින් මේක 11 වසරට විතරක් කරන්න plan කරන්න තිබුණා. නමුත් 11 වසර අයට විතරක් නැතුව ඔබටත් මේකට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් සහභාගී වෙන්න. 10 11 හැමෝටම free seminar series එකක් යන්නේ. ඔය දරුවෝ ගැන දැනුවත් වෙලා ඉන්න කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් හැමෝටම කියන්න එන්න කියලා. හොඳයි නම්. දන්නේ නැහැ සර්. මොකද පුතේ? දන්නේ නැහැ සර් ඒක. පුතා group එකක ඉන්නව නේද? නැද්ද? 10 වසරේ පවරේ ගෲප් එකේ විතරයි සර් ඉන්නේ. 10 වසරේද 10 නේ? ඔව්. ඒකට පුතේ මම දැම්ම විස්තරේ. ඔයාලගේ group එකට මම දාපහු දාන්නම්. දැන් මම සතියක් දැක්ක සර් විතර දාලා තියෙනවා. මොකද පුතේ? කියෙව්වේ නැහැ දැක්ක දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතින් මැසේජ් එකක් පුතේ කියවන්න එපා දෙයියනේ. හරි. ඔයාලගේ මෙහෙමයි පුතේ හැමෝටම කියන්න දැන් දැනුවත් නොවිච්ච දරුවන්ට කියන්න දැනුවත් වෙච්ච සහ නොවිච්ච දෙගොල්ලොම අද රැට වැඩේ තියෙනවා. රෑ 8 මාරට පටන් ගන්න 8 මාර 11 විතර වෙනකන් අපි වැඩේ යනවා. ඉතින් 11 මාර කියලා දාලා තියෙන පුතේ පාඩම ටිකක් අමාරුයි. එක දිගට පැය දෙකකින් ඉවර කරගන්න බැරි වෙයි. මොකද කලබලයක කතා කරන්න බෑ. බොහොම නිදහසේ කොනින් කොනට පිළිවෙලට කතා කරනවා. ඊට පස්සේ අමාරුම වාක්‍ය වෙනකන් යනවා. ඉතින් අමාරුම වාක්‍ය වෙනකන් ගියාට හරි ලේසියට උගන්වනවා. ඒ නිසා ඒක ඉගෙන ගනිද්දී හිටපු දරුවන්ට මතක ඇති කීප දෙනෙකුට උනත් ක්ලාසස් වල ඒක නිසා පුතේ හරියටම අද වැඩේ තියෙනවා. සම්බන්ධ වෙන්න අනිවාර්යෙන් ඔයාගේ යාළුවෝ තෝරන කෙනෙක්ට ඒක කියන්න. මොකද ෆ්‍රී සෙමිනාර් සීරීස් එකක් යන මේ තියෙන තත්ත්ව එක්ක ඒ දරුවන්ට සහ ඔබට හැමෝටම සාධාරණයක් වෙන්න ඕන නිසා ඔයාට රිවිෂන් එකක් විදිහට ඒක සෑහෙන වැදගත් වේවි. මගෙන් ඉගෙන ගත්ත දේවල් ටික ආයෙ ආයෙ මතක් කරගන්න. ටෝටලි ෆ්‍රී යන්නේ දිගටම යනවා ඒක. ඔයාලා O level කරන කාලයක් වෙනකම්ම යනවා. ඉතින් ඒ කියන්නේ සතියට පාරක් නෙවෙයි සාමාන්‍යයෙන් මාසෙට දෙපාරක් විතර ඔයාලට අමාරු පාඩමක් මට කියන්න. එතකොට අපි ඒක සාකච්ඡා කරනවා ඒකෙන්. ඊට පස්සේ ක්‍රමයෙන් අපි ඉස්සරහට යනවා මේ විදිහට. එතකොට තවත් අමතර ලොකු දැනුමක් ගන්න පුළුවන්. සහ ඒක දිගටම කරන්න බලාපොරොත්තු වෙන්න පුතේ ඔන්ලයින්. හරි දිගටම යන්නේ ඔන්ලයින්. එතකොට ඔයාලට ගැටලුවක් නැහැ. අපිට නිදහස් වෙලාවක පාසල් පටන් ගත්තා වුණත් එහෙම දවසක අපිට පුළුවන් වැඩේ arrange කරගෙන ඉස්සරහට කරගෙන යන්න. හැමෝම සම්බන්ධ වෙන්න සම්බන්ධ නොවේයි කියලා මම කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. හැමෝම සම්බන්ධ වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. යාළුවන්ටත් කියන්න ලින්ක් එක දැම්මම යාළුවන්ටත් යවන්න. ICT ක්ලාස් තියෙනවා කියලා දාලා තියෙනවා. ICT ලක්ෂිත සර්ගෙද? ලක්ෂිත සර්ගේ ක්ලාස් එක අද තියෙන එකක් නෑ පුතේ. ඊළඟට සිංහල ක්ලාස් තියෙනවා කියලා ඔන්න මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඉතින් පුතේ ක්ලාස් ඒවා අර හැමදාම යන ක්ලාස් දැන් මේක අපි හැමදාම කරන්නේ නැහැ. මං කිව්වේ මේක දිගට පර්මනන්ට්ලි යන එකක් නෙවෙයි. ඔයා තීරණය කරලා බලන්න පොඩ්ඩක් හිතලා වැඩිපුර වාට සුදුසුයි කියලා හිතන එකට සහභාගී වෙන්න පුතේ. අපි හැබැයි අද ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කම්ප්ලීට්ලි ඉවර කරනවා. මොකද 11 වසරේ අයටත් තියෙනවා 10 වසරේ අයට තිබිච්ච කොටසක් 11 වසරට තියෙන්නේ 10 දී. ඔයා මේ 10 ඉගෙන ගන්න එක තමයි 11 වසරේදී පාවිච්චි කරන්න වෙන්නේ. මොකද 11 වසරට ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් උගන්වන්න ස්පෙෂල් පොයින්ට් එකක් නැහැ. 10 දී තමයි තියෙන්නේ ලෙසන් එක. හරිම විදියට නම් පුතේ දැන් 9 තියෙන්නේ. හරි 9 වසරේ ආරම්භ බලන්න අංශුපත ඔයාලට මතක ඇති 9 දීත් ඉගෙන ගත්තා. 9 වසරේ තමයි කම්ප්ලීට් ලෙසන් එකක් විදියට තියෙන්නේ. එතකොට 9 දී ඉගෙන ගත්ත දේවල් දැන් 100%ක් දන්නවද? හරි කියන දේ තියෙනවා. මොකද මේක කාගෙන්වත් එහෙම ඔයාලට බලලා පොත් බලලා ඉගෙන ගන්න බෑ. අපි පැහැදිලි කරන්න ඕනේ ගුරුවරු විදියට. ඒ පැහැදිලි කිරීමත් එක්ක තමයි ඔයා ඉස්සරහට එන්නේ. ඒ නිසා අනිත් ඔය වෙන විෂයක් කිසිම විෂයක් පුතේ සරල නැහැ. නමුත් අද තියෙන පාඩමත් එක්ක හරි දැන් සිංහල කියලා කියන්නේ අමාරු විෂයක්. හරිද? ඒ නිසා ඒක හැල්ලුවට ලක් කරන්න කොහෙත්ම අපිට බෑ. සිංහල වැදගත්. ඒ වගේම අනිත් හැම විෂයක්ම පුතේ ඒ වටිනාකම් හැම එකකටම තියෙනවා. ඒ නිසා මේකෙදි මං හිතනවා හැබැයි දරුවෙක්ට පාඩුවක් වෙන එකක් නැහැ කියලා වෙන එකක් කට් කරගෙන ආව වුණත් ඒ නෝට් එක කම්ප්ලීට් කරගෙන සිංහල නම් ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන් වෙයි. you decide. හරි. තීරණය කරන්න මං හිතනවා බහුතරය සහභාගී වෙයි කියලා යාළුවෝ ටිකත් එක්කගෙන. ඔය ගෲප් වල පුතේ ලින්ක් එක තියෙනවා. ඒ ගෲප් එකේ ලින්ක් එක යාළුවෝ ඇඩ් කරන්න පුළුවන්. Telegram එකක් තියෙනවා. WhatsApp group 4ක් තියෙනවා. ඉතින්
දැනට ගෲප් එකේ නම් ඉන්නවා පුතේ 10 11 ළමයි 1300කට වඩා. හරි. නමුත් හැමෝම ඉතින් සෙමින එකට සහභාගී වේද නැද්ද කියලා මම දන්නේ නැහැ. කොහොමනත් ඉතින් අපේ ටාගට් එකක් තියෙනවා. අපි බලමු. හරි. ලියාගෙන ඉවරයිද පුතේ? නෑ සර්. හරි. ඒ වගේමයි පුතේ මේ සෙමිනා එකේ වීඩියෝ එකක් ගන්නවා. ඒක පබ්ලිෂ් කරන්න මම රෙකෝඩ් එකක් ගන්නවා. නමුත් පබ්ලිෂ් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඒක ෆ්‍රී යන එකක්. ඒ වගේම හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් එකක්. ඉතින් ආයෙ ඒක දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් පුතේ try එකක් දෙන්න ක්ලාස් එකට සෙමිනා එකට සම්බන්ධ වෙන්න. පාටිසිපන්ට්ස් කීයක් සහභාගී වෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. මගේ ගාව තියෙන පැකේජ් එක පුතේ 500. හරි. ළමයි 500ක් මම ටාගට් කරනවා. එහෙන් බැරි වුණොත් තව 300කකුත් තියෙනවා. ඒ දෙක එකට එකතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මදි වුණොත්. හැබැයි ඉතින් ඒ වෙලාවට කරගන්න පුළුවන් වේද මම දන්නේ නැහැ. 500 තමයි ටාගට් එක එන්න කියලා කියන්නේ. ඊළඟට ලයිව් ස්ට්‍රීම් හරි කරනවා. හැබැයි ලයිව් ස්ට්‍රීමින් ඉවර වෙච්ච ගමන් ඒ කියන්නේ දැන් ලයිව් ඉන්න ළමයින්ට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ලයිව් ස්ට්‍රීම් එක ඉවර වෙච්ච ගමන්ම ලින්ක් එක බ්ලොක් කරනවා. ඒක ප්‍රයිවට් දානවා. එතකොට ඒක කාටවත් බලන්න බෑ. ඒක නිසා පන්තියට සහභාගී වෙන එක තමයි වැදගත්. පුළුවන් තරම් උත්සාහ කරන්න හැමෝම සම්බන්ධ වෙන්න. හරි. පළවෙනි ඡේද විතර. නෑ පුතේ පේන ඉතුරු ටිකත් ලියන්න කියලා මං කිව්වා. පළවෙනි ඡේදය හැමෝම ලියලා ඉවරයි කියලා හිතෙනවා මට. අපි ඒක සාකච්ඡා කරලා ඉමු. හරි. ඔන්න අපි පළවෙනි ඡේදය ඉවර කරන්න හදන්නේ. දැන් අහගන්න පුතේ. I'm going to explain the essay. First of all, you have to think about what is free school education in our country. Free school education, free means not charging. හරි. charge කරන්නේ නැහැ කියන එක. හරි. ඒ කියන්නේ පුතේ මේකේ නිදහස් අධ්‍යාපනය නැත්නම් අපි මේකට කියනවා නොමිල අධ්‍යාපනය කියලා. එතකොට රටවල් වල පුතේ free education කියන එක විවිධයි. හොඳට අහගන්නකෝ. දැන් විවිධ රටවල් වල පුතේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන තමයි මේක කියන්නේ. පුතේ රටක නිදහස් අධ්‍යාපනය කියන එක තීරණය වෙනවා සාධක කීපයකට, ක්‍රම කීපයකට. දැන් පිට රටත් නිදහස් අධ්‍යාපනය තියෙනවා. හරි. එතකොට ඒගොල්ලෝ සල්ලි ගෙවනවානේ කියලා අහලා කියයි. ඔව් පුතේ සල්ලි ගෙවනවා. හැබැයි ඒ රටවල නිදහස් ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ තමන්ගේ ස්කූල් ඉවර වුණාට පස්සේ කොලේජ් එකට කොලේජ් යනවා. එතකොට කොලේජ් එකකින් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න, හරි යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න එයාලට කැමති විෂය ධාරාවක් තෝරගැනීමේ අයිතිය තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු එයාලා අපි දැන් හිතමු සාමාන්‍ය පෙළේ අපි සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යනවා. අපේ ඒකටවත් හරිම නිදහස නැහැ පුතේ. සාමාන්‍ය පෙළ ඉගෙනගෙන උසස් පෙළට යනකොට පවා පාසල් වලින් කියන ඔයාට මේක කරන්න දෙන්න බෑ. ඔයාට මේක කරන්න දෙන්න බෑ. හරි ඔයා මේක කරන්න ඕනේ එහෙම. හරි. ඊට පස්සේ සහ එතනින් යුනිවර්සිටි එකට අපි යනකොට ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵල මත බහුතරයක් පුතේ ලංකාවේ විශ්වවිද්‍යාල වලට තේරෙන්නේ නැහැ. උසස් පෙළ ලියන ලක්ෂ 6ක විතර ප්‍රමාණයකින් ඒකෙන් මං හිතන්නේ 6න් එකක්ම පුතේ ගෙදර. sorry 6න් 5ක්ම ගෙදර. එතකොට ඉතුරු ප්‍රමාණය තමයි යුනිවර්සිටිස් වලට යන්නේ. හරි ඊටත් නෑ එච්චරත් නෑ. හරි ඇත්තම කතාව එච්චරත් නෑ. එතකොට ඒ යන්නේ පුතේ නිදහසේ ඉගෙන ගන්න කියන්නේ නොමිලේ ඉගෙන ගන්න. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ දෙන්නේ. පාසල් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ. එතකොට අපිට මේ නීති රීති වලට යටත් වෙන්න වෙනවා. නමුත් පිට රටවල නිදහස් අධ්‍යාපනය කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ වෙනකන් අපි හිතමු එහෙම ඉගෙනගෙන මුල් කාලේ ඉගෙනගෙන ප්‍රයිමරි කොලේජ් එක ඉවර කරලා සෙකන්ඩරි ස්කූල් එකට යනවා. සෙකන්ඩරි එක ඉවර වෙනකොට පුතේ එයාලට ග්‍රැජුවේට් වෙන්න තමන් කැමති විෂය පතයක කැමති විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන්.
සල්ලි ගෙවලා. හරිද? දැන් ඕකම පුතේ අපේ රටට හඳුන්වා දෙන එක වරක් වැරද්දක්ද කියන එකේ යම් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ රටේ කියනවනේ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ කියලා. නමුත් මගේ යෝජනාව පුතේ පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. හරිද? හැබැයි සුදුසු නිර්ණායක සහ සුදුසු නීතිමය තත්ත්වයන් සහ ඒ කොලිෆිකේෂන් එක ගැන සුදුසුකම පිළිබඳව යම් ගුණාත්මක භාවයක් තියෙන්න ඕන. ඒක හරි. හරි ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් වෙන රටවල් වල තියෙන්නේ එහෙමයි. එයාට මෙඩිසින් එයා ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් කැමති. එයාට සල්ලි තියෙනවා නම් එයා අදාළ මුදල ගෙවලා කැමති විශ්වවිද්‍යාලයකින් එයා මෙඩිසින් ඉගෙන ගන්නවා. හරි මෙඩිකල් කොලෙජ් එකකට ෆැකල්ටි එකකට ගිහින් ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගන්න යනවා කියන එකෙන් පුතේ එයා දොස්තර කෙනෙක් වෙන්නේ නැහනේ. ඒ ඇතුළේදී වැඩ කරන විදිය ඒ දේවල් එක්ක තමයි එයා ඩොක්ටර් කෙනෙක් කියන රේන්ජ් එකට යන්නේ. එතකොට ඒ තැනට යන්නේ පොසිෂන් එකට යන්නේ. එතකොට ඒක තමයි ඒ රටවල තියෙන දේවල්. ඊට පස්සේ දැන් නිදහස් ෆ්‍රී එඩියුකේෂන් කිව්වම ෆින්ලන්ඩ් වගේ රටවල් වල සෑහෙන ලොකු ප්‍රතිපත්ති සහ එතනින් එහා නිදහස ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. හැබැයි අපේ රටේ මම එනවා ඉක්මනට මේකට අපේ රටේ පුතේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ සම්පූර්ණයෙන් මුදලක් අය නොකරගෙන ඉගෙන ගන්න ලබා දෙන එක. හරි. ඒ නිසා අච්චු පොත් ටික නොමිල දෙන එක, නිල ඇඳුම් නොමිල දෙන එක සහ පාසල්ලේ අධ්‍යාපනය නොමිල දෙන එක. ඔක තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. බලමු. Many countries in the world මේකේ තියෙනවා many countries in the world ලෝකේ බොහොමයක් රටවල් වල many countries in the world has maintained පොතේ maintain කියන්නේ පවත්ව ගන්නවා කියන එක maintain කියන්නේ පවත්වනවා කියන එක maintained a free education system හරි maintain a free education system හැම රටකම පොතේ මෙන්න මේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. හරි නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා හැම රටකම. පවත්වගෙන යනවා මේන්ටේන් කරනවා. A system according to their own ethics. එතකොට පුතේ මේක කියනවා සිස්ටම් එකක්. free education system එකක්. නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් පවත්වගෙන යනවා මේන්ටේන් කරනවා කියන්නේ පවත්වගෙන යනවා according to කියලා කියන්නේ පුතේ අනුකූලව හරිද according to කියන්නේ අනුකූලව to their own ethics තමන්ගෙම ආචාර ධර්ම ethics කියලා කියන්නේ ආචාර ධර්ම එතකොට තමන්ගෙම ආචාර ධර්ම වලට අනුකූලව ඒ කියන්නේ තමන්ගේ රටේ තමන්ට ගැලපෙන ආචාර ධර්ම වලට අනුකූලව ethics හැම රටකම නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් පවත්වගෙන යනවා ලෝකේ බොහෝ රටවල්. In Sri Lanka, ලංකාවේ we have our own free education system. අපිට තියෙනවා අපේම කියලා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් and it was introduced. ඒ වගේම එය හඳුන්වා දෙනු ලැබුවා. It was introduced by CWW කන්නංගර CWW කන්නංගර මහත්මයා ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර කියලා අපි කියනවා CWW කන්නංගර the first minister of education පළවෙනි අධ්‍යාපන අමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ and we considered him considered කියන්නේ පුතේ සලකනු ලබනවා considered සලකනවා සලකුවා හරි we considered him as the father of free education. Father කියන්නේ පියා of free education නිදහස් අධ්‍යාපනයේ. එතකොට නොමිල නිදහස් අධ්‍යාපනයේ පියා විදියට අපි සලකනවා CWW කන්නංගර මහත්මයා. පුතේ on කියන වචනේ තේරුම අහනවා දරුවෙක්. on කියලා කියන්නේ තමන්ගෙම on. දැන් මෙතනදී අපි on කියන්නේ අපේ රටේ. හරි අපේ රට කියන අදහසින්. Sri Lankan government මෙන්න ශ්‍රී ලංකන් government ශ්‍රී ලංකා රජය provide සපයනවා all the facilities සියලුම පහසුකම් all the facilities such as schools පාසල් such as කියන්නේ පුතේ වැනි එතකොට මොන වැනි පහසුකම්ද සපයන්නේ ශ්‍රී ලංකන් government provide ශ්‍රී ලංකා රජය සපයනවා all the facilities සියලුම පහසුකම් such as schools පාසල් teachers ගුරුවරු textbooks පෙළපොත් uniform නිල ඇඳුම් uniform materials නිල ඇඳුම් අමුද්‍රව්‍ය
and other all the equipments සහ අනෙක් සියලු equipments කියන්නේ උපාංග උපකරණ පාසලේ තියෙන ඩෙස්පුටු ටික ඔයාට පාසල් පද්ධතිය හරහා ලැබෙන අනෙකුත් පහසුකම් ටික ඒ සියල්ල අනෙක් සියලු උපාංග ලැබ් වල තියෙන ලැබ් equipments හරි ලැබ් වල තියෙන දේවල් පුස්තකාලවල තියෙන උපකරණ ඒ සියල්ල පුතේ ඔයාට සපයනවා free කියන්නේ නොමිලේ without taking any charge without කියන්නේ නොමැතිව taking කියන්නේ ගන්නවා කියන එක. එතකොට without taking ගැනීමකින් තොරව ගන්නේ නොමැතිව any charge කිසිම ගාස්තුවක් from grade 1 to 13 at schools එක වසරේ ඉඳලා 13 වසර වෙනකන් ඔයාට උගන්වනවා. හරි. And also university facilities ඒ විතරක් නෙවෙයි university facilities විශ්වවිද්‍යාල පහසුකම් for higher education උසස් අධ්‍යාපනයට එනිසා මේක කියනවා පුතේ උසස් අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම නොමිලේ විශ්වවිද්‍යාල පහසුකම් සපයනවා වගේම එකේ ඉඳලා 13 වසරට වෙනකම් පාසල් වල මුදල් අය කිරීමකින් තොරව උගන්වනවා. හරි. ඊළඟ එක such a country like Sri Lanka මේ ටික ලිව්වද පුතේ? දෙවෙනි ඡේදේ මෙතන පහළ ඉඳලා කොටස් ටික ලියලාද? නෑ සර්. ඔව් සර් හරි. ඒකේ පළවෙනි ඡේදය ඔන්න ওই විදිහට තමයි ඉවර වෙන්නේ. ඔය තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක. මේක සාමාන්‍ය එසේ එකක්. වචන සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්නේ. වචන 200ක් වගේ මේක හරියටම තියෙන්නේ. ඒ නිසා ඔයාලට ලිවිය යුතු මට්ටමේ එසේ එකක් මේක. දෙවෙනි ඡේදය ලියා ගන්නකෝ. දෙවෙනි ඡේදය ඉවර කරන්නකෝ අඩුපාඩු ටික දාලා. අන්තිම පේලි 3 හෝ 4 ලියන්න නැති. ඒ ඇරෙන්න මුලින් ඉඳලම ලියන්න කෙනෙක්ට තියෙනවා වෙන්න බෑ. මං කිව්වා ඔක්කොම ටික ලියන්න කියලා. ඒ නිසා දැන් මෙන්න මේ ඡේදය ඉතුරු ටික සම්පූර්ණ කරන්න මේ ඡේදය සාකච්ඡා කරන්න. හරි ඊළඟ එක පුතේ අද සෙමිනාර් එකේදී ඔයාලට ගොඩක් දුරට කොහොමටවත්ම ඔයාලා කොහොමත් වීඩියෝ ඔන් කරන්නේ නැහැනේ. ඔයාලට කොහොමටවත්ම පුතේ වීඩියෝ ඔන් කරන්න දෙන්නේ නැහැ. හරි. ඒක වැදගත්ම කාරණාවක්. වීඩියෝ ඔන් කරන්න දෙන්නේ නැහැ. සහ ඊට පස්සේ මයික් එක වුණත් සමහර විට ඕෆ් වෙලා තියෙන්න පුළුවන්. හරි. මොකද මයික් එක වැඩ කරන්නේ නැති වුණොත් ටක් ගාලා මට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න. මොකද ඒකට හේතුව තමයි පුතේ මම මැසේජ් එක බලනවා. පහුගිය සතියක වෙච්ච ගාල්ලේ ලොකු ක්ලාස් එකක වෙච්ච යම් සිද්ධියක් සහ අද රාත්‍රියේ ඔයාලා මගේ දරුවෝ ටික විතරක් නෙවෙයි සම්බන්ධ වෙන්නේ ඔයාලා මගේ ළමයි හරි මගේ දරුවෝ එතකොට යම් විශ්වාසයක් තියෙනවා අපිට පළවෙනියටම එහෙම ගැටලුවක් ආවේ මීට සති දෙකකට කලින් ඔය දරුවන්ට මතක ඇති 10 වසරේ පන්තියේ මගේ ඔන්ලයින් පන්ති වල පළවෙනි ගැටලුව ඒක ඔයාලගේ ක්ලාස් එකේදී අර ටෙක්ස්ට් මැසේජස් මේ පබ්ලික් මැසේජස් දාලා එහෙම ප්‍රශ්නයක් වෙන්න ආවනේ ඉතින් ඒක ඒ වෙලේම අපි විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඒක හදාගත්තා. ඒ දරුවා තාම ඉන්නවද නැද්ද කියන මම දන්නේ නැහැ. හරි. ඉතින් එහෙම එක පුතේ සුදුසු නැහැ. සහ පහුගිය දවසක නගරාසන්න ලොකු පන්තියක වෙච්ච සෙද්දියකුත් නිසා මගේ දරුවෝ ටික විතරක් නැතුව පිටිනුත් දරුවෝ එන නිසා ඒ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඔයාලට ගැටලුවක් යම් විදියකින් තියෙනවා නම් වොයිස් ඒ කියන්නේ මේව ඔන් කරනවා පුතේ දැන් අපි හිතමු කැමරා ඔන් කරන්න නොදෙන්න හේතුව තමයි ඕන තරම් අපි හිතමු ස්ක්‍රීන් ෂෙයා කරන එක බ්ලොක් කරලා තිබුණොත් වෙන software එකකින් ඔයාලට ওই වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම cam එක වෙනුවට වෙන software එකක් use කරලා එහෙම දේවල් තියෙනවා. ටෙක්නොලොජි පැත්ත දන්න දරුවෝ දන්නවා ඇති. ඒ සියලු සාධකයන් නිසා ඔයාලට වීඩියෝ ඔන් කරන්න දෙන්නේ නැහැ. සහ ඔයාලට නිදහසේ වැඩේ කරගන්න පුළුවන්. voice එක mics on කරන්න දෙන්න ඉඩකඩ තියේවිද නැද්ද කියන එකෙත් යම් ගැටලුවක් තාම තියෙනවා. ඒක තාම මං හිතලා නැහැ තීරණයකට අවිල්ලා නැහැ. ඊළඟ එක තමයි ඔයාලට chat එක මාත් එක්ක chat කරන්න මේ අපි දැනට හදලා තියෙන විදිහට direct මාත් එක්ක මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. හැමෝම සම්බන්ධ වෙන්න. හරි. උගන්නන එක මං හිතනවා ප්‍රශ්න අහන්න උගන්නන්නේ නැහැ කියලා මං. ඒ නිසා ප්‍රශ්න අහන්න ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඇහුන්නේ නැති මොන හරි ගැටලුවක් ආවොත් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. හරි. ඉවරයිද පුතේ ලියලා? නෑ සර් හරි.
හරි ලේලි ඉවරයි කියලා පුතේ දරුවෝ දාලා තියෙනවා messages පේන තැනට වෙනකන් ලේලි ඉවරයි හරි දෙවෙනි ඡේදය ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් such a country like Sri Lanka such a country like Sri Lanka වැනි රටක such kind of free education system such kind මෙවැනි මේ වර්ගයේ free education system නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් is very important ගොඩක් වැදගත් for anyone ඕනෑම කෙනෙකුට ඇත්තටම පුතේ මේ free education system එක මාර වැදගත් හරිද මේකේ quality එක තව ටිකක් හැදිලා එනවා නම් හරිද සහ ඒ එන මුදල් නිවැරදිව යොදවනවා නම් දැන් ඇත්තටම ඔකදී අපි ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ගවර්න්මන්ට් වලදී වුණත් ඒ සමහර කරන දේවල් සමහර යෙදවුම් සම්බන්ධව අපිට ගැටලු තියෙනවා ඒ අමාත්‍යාංශ වලට වෙන් කරන එක ඇයි මේක අපරාධනේ මෙහෙම කරන එක කියලා හරි ඉතින් එහෙම නැතුව පුතේ ඒ ටික හරියටම අපි කරනවා නම් භාවිතා කරනවා නම් මේක ඇත්තටම වටින ක්‍රමයක් මොකද අපි දැකලා තියෙනවා එදිනෙදා සාමාන්‍යයෙන් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන දරුවෝ පවා අධ්‍යාපනය හරහා ඉතාම ඉහළ තැන් වලට යනවා එතකොට මේක වෙන රටකේ අය හිටියානම් ඒකට කරන්න තියෙන එකම ක්‍රියාමාර්ගය තමයි part time job එකක් කරන ගමන් ඉගෙන ගන්න එක. ඉතින් අපේ රටවල් වලින් පිට රටවල් වලට යන දරුවෝ පවා එහෙම තමයි කරන්නේ. එතකොට higher education කියන එක පුතේ අත්‍යවශ්‍ය සාධකයක්. අපේ රටේ නම් ඒක නොමිලේ සම්පූර්ණයෙන් දෙන එක ඉතාම වැදගත්. ඒ නිසා කියනවා such a country like Sri Lanka ලංකාව වගේ රටක්. මොකද පුතේ අපි ආර්ථිකයේ ඉහළ තැනක නෙවෙයි ඉන්නේ. අදටත් දැනට ගත්තා වුණත් අපි බිඳුවේ ඉඳලා මේ පටන් අරගෙන යනවා වගේ තමයි තාම. එතකොට එහෙම වාතාවරණයකදී වුණත් මෙන්න මේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් මේ policy එක මේ තියෙන system එක ඉතා වැදගත්. Such a country like Sri Lanka, such kind of free education system is very important for anyone. ඕනම කෙනෙකුට ඉතාම වැදගත් මෙවැනි ක්‍රමයක්. Who are interested in අන්න පුතේ මේ anyone කාටද මේක වැදගත් වෙන්නේ? ඕනෑම කෙනෙකුට. හැබැයි ඒ ඕනෑම කෙනා විස්තර කරලා තියෙනවා කවුද? මෙන්න. Who are interested in education. අධ්‍යාපනය පිළිබඳ කැමැත්තක් දක්වන ඕනම කෙනෙකුට මේක වැදගත්. හරි. එහෙම නැති කෙනෙක්ට මේක නොවැදගත් පුතේ. අපි දැකලා තියෙනවා එහෙම ඒක අවභාවිතා කරන misuse කරන අවස්ථා වුණ තරම්. Who are interested in education because everyone can't. මොකක් නිසාද? මක් නිසාද? හැම කෙනෙකුටම බෑ. Everyone can't afford කියන්නේ පුතේ දරා ගන්න. හරි. afford කියන්නේ දරා ගන්නවා. The cost of learning කියන්නේ අධ්‍යාපන වියදම්. cost of living කියන්නේ ජීවන වියදම්. හරිද? එතකොට ඕකේ පුතේ වැදගත් ක්‍රමවේදෝවා. දැන් අපි කියනවා නම් අපිට මේ තියෙන තත්ත්වයට with this economical system මේ ආර්ථික තත්ත්වය එක්ක we are unable to bear the cost of living. අපිට බෑ දරා ගන්න. We can't afford the cost of living. අපිට බෑ දරා ගන්න මේ ජීවන බර, ජීවන වියදම. හරි ජීවත් වෙන්න කියන්නේ පුතේ ඒ කියන්නේ අපි අනුගම ජීවත් වෙන කන ආහාර පාන ටික ඒවයි වියදම අපිට දරන්න අමාරුයි. එහෙමයි. cost of living කියන්නේ ඒක cost of learning කියලා අපි කියනවා අධ්‍යාපනය සම්බන්ධ වියදම් නැත්තම් දරන්න අමාරුයි කෙනෙකුට. දැන් අපි අධ්‍යාපනයට යන වියදම කොහොමද කියලා බලා ගන්න පුළුවන් ප්‍රයිවට් කැම්පස් එකක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් මෙඩිසින් රෙජිස්ට්‍රේෂන් කරනකොට ඒකේ ගානට හරි ලක්ෂ 100යි. එතකොට ඒක දරන්න පුළුවන්ද කියන එකේ ගැටලුවක් තියෙනවා. හරි And so we are interested in education because everyone can't afford the cost of learning in our country. අපේ රටේ ඒ වියදම දරන්න අමාරුයි. There are many advantages. ඒකේ ගොඩක් advantages තියෙනවා, වාසි තියෙනවා in our free education system. අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේකේ ගොඩක් වාසි තියෙනවා. Though it has some disadvantage. මෙතන disadvantages වෙන්න ඕනේ පුතේ. S අකුරක් දාගන්න S එක මගේ අතින් හැල්ලලා තියෙනවා. System though it has some disadvantages. ඒකට යම් අවාසි තිබුණා වුණත් අන්න though. දැන් ඔබ though පාවිච්චි කරන විදිය දන්නවා. එතකොට අවාසියක් තියෙනවා වුණත් ඒකේ though පාවිච්චි කරලා තියෙන්නේ පුතේ ඇයි? මේ අවාසි සහ වාසි අතර ලොකු ඒ කියන්නේ මේ අර වෙනස අවම කරන්න. හරි. එතකොට මේකේ අවාසි තියෙනවා වුණත් ඒක එච්චර සැලකිය යුතු දෙයක් නෙවෙයි. අවාසි තියෙනවා වුණත් වාසිත් තියනවා කියලා කියනවා. It is very important එක ගොඩක් වැදගත් for the poor students දුප්පත් අසරණ ශිෂ්‍යයන්ට. මේක දුප්පත් කියන්නත් poor පාවිච්චි කරනවා අසරණ කියන්නත් පාවිච්චි කරනවා. මොකක් වුණත් අපිට කමක් නැහැ. Important for the poor students to brush up
to brush up කියන්නේ පුතේ polish කරගන්නවා කියන එක. දියුණු කරගන්නවා කියන එක. brush up. හරි? brush up. Their talents and skills. talents කියන්නේ දක්ෂතාවයන්. skills කියලා කියන්නේ හැකියාවන්. එතකොට තමන්ගේ හැකියාව සහ දක්ෂතාවයන් polish කරගන්න, උපමට්ටම් කරගන්න අසරණ ශිෂ්‍යයන්ට, අසරණ දරුවන්ට මේක ගොඩක් වැදගත්. and සහ it will help them to achieve. it will help them. ඒක උන්ට උදව් කරાવી to achieve. achieve කියන්නේ ළඟා වෙන්නට the highest levels උපරිම මට්ටමකට, උපරිම මට්ටම් වලට and positions ඒ වගේම ස්ථාන තනතුරු වලට positions in the society මේ සමාජය තුල. එතකොට සමාජය තුලේ ඉහළම තැන් වලට ළඟා වෙන්න පුතේ, ඉහළම තනතුරු වලට, උසස්ම තලයන් වලට ළඟා වෙන්න ශිෂ්‍යයන්ට මේක උදව්වක් වෙනවා. School is compulsory. පාසල අනිවාර්යයි, compulsory for children from 5 to 16 years. වයස අවුරුදු 5 සිට 16 දක්වා දරුවන්ට පුතේ පාසල් කාලය, පාසල අනිවාර්යයි. So our free education system certainly help. So I think our free education system අපේ මේ නොමිල අධ්‍යාපන ක්‍රමවේදය certainly help නිශ්චිතවම උදව්වක් වෙනවා all the students සියලුම ශිෂ්‍යයන්ට to be a student of a school පාසලක ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න. පොතේ skills කියන එක මොකක්ද කියලා අහනවා. skills කියලා කියන්නේ හැකියාවන්. හරි, skills කියන්නේ හැකියාවන්. හරි. පුතේ මෙන්න මේකේ කියනවා පාසලක දැන් අපේ රටේ 5 ඉඳලා 16 වෙනකන් ළමයින්ට පාසල් අධ්‍යාපනය අනිවාර්යයි. ඉතින් අනිවාර්ය කරාට පුතේ ඕන තරම් තැන් තියෙනවා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන. හරිද? ඒ නිසා දරුවෝ ගැන ඒවා ගැන කතා කරද්දී සමහර දරුවෝ කියන දේවල් එක්ක වැඩ කරද්දී හරි එහෙම අමාරුවෙන් වැඩ කරන තැන් තියෙනවා. ඉතාම අමාරුවෙන්, නමුත් ඉතා අවංකව බොහොම ලැබීව වැඩ කරන අය ඉන්නවා. එතකොට compulsory meaning, compulsory කියන්නේ අනිවාර්යයි. හරි? ඒ නිසා පුතේ ඒ වගේ දරුවෙක් පාසල් යවනවා කියන එක රටේ නීතියෙන් අනිවාර්ය වුණාට වැඩක් නැහැ. හරිද? දෙමව්පියන්ට දරන්න අමාරුයි නම්. නමුත් මෙන්න අපේ රටේ එහෙම ගැටලුවක් එන්නේ නැහැ. මොකද සම්පූර්ණ නොමිලේ නිදෑඳුම දෙනවා, අච්චු පොත් ටික දෙනවා. දරුවට සපත් දෙකක් වගේ දෙයක් තමයි ගන්න වෙන්නේ. ඉතින් එහෙම පොඩි වියදමක් දරලා එතකොට මේ නීති රීති පද්ධතියට අනුකූලව එහෙම නැත්නම් පාසල් මට්ටමින් පවා ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන්ට සෑහෙන වාසි තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමවේද ඇතුලේ. In our free education system අපේ රටේ නොමිල අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය ඇතුලේ certainly නිශ්චිතවම help all the students හැම ශිෂ්‍යයෙකුටම නිශ්චිතවම උදව්වක් වෙනවා to be a student of a school පාසලක ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න. After that qualified students ඒකෙන් පස්සේ සුදුසුකම් ලත් ශිෂ්‍යයෝ qualified students සුදුසුකමක් ලබා ගන්න වෙනවා පුතේ ජීවිතේ තරංගයක්. එතකොට තමන්ට අනිවාර්යෙන් මේ තියෙන තත්ත්වයක හැප්පෙන්න නම් හරිද කෙනෙක්ට දෙයක් ඔයාට මේ කියන්නේ ඔයා එක ආර්ගියු කරන්න ඔයාව පහලට අදින්න එතකොට ඔයාට බැරි වෙන්න නම් ඔයා qualified වෙන්න ඕනේ. හරි. ඒකෙදි පුතේ qualified කියන එක විවිධයි. සුදුසුකම් තියෙනුනේ එක එක ක්ෂේත්‍ර වල. දැන් මෙතනදී අධ්‍යාපනයේ නම් ඔයාලට exams තියෙනවා. You have to pass those exams and you have to be very fluent speakers of their own language and with the other languages. Those students can achieve their success. තමන් සුදුසුකම් වෙන්න ඕනේ තමන්ගේ භාෂාව ඊට පස්සේ වෙනත් භාෂා ඇතුළුව එන සුදුසුකම්. හරිද? එතනින් qualified වෙන ශිෂ්‍යයන්ට පුළුවන් තමන්ගේ goals වලට achieve කරන්න, තමන්ගේ ඉලක්කයන් වලට achieve කරන්න. එතකොට after the qualified students සුදුසුකම් ලත් ශිෂ්‍යයෝ get their higher education තමන්ගේ උසස් අධ්‍යාපනය ලබා ගන්නවා up to degree level degree මට්ටමට එහෙම නැත්නම් උපාධි මට්ටමට under this free education system මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය යටතේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය යටතේ. හරි. සර් සවුන්ඩ් අඩුයි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. thank you very much. හරි. දැන් මං හිතනවා ඒක අඩුවක් නැතුව ඇති කියලා. එතකොට මේකෙදි පුතේ කියනවා මෙහෙම after the qualified students get their higher education up to degree level under this free education system මේ නොමිල අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ ක්‍රමවේදය යටතේ ඕනම කෙනෙක්ට තමන්ගේ උපාධි මට්ටමට වෙනකන් අධ්‍යාපනය හදාරන්න පුළුවන් මේ හරහා. හරි. ඊළඟ එක පුතේ ඔන්නෝයි
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වැදගත්කම අපි කතා කරන්නේ. ඊට පස්සේ ඊළඟ ඡේදයේ අන්තිම ඡේදයේ ඉක්මනට ලියා ගන්න. අන්තිම ඡේද කියන්නේ මහ ගොඩක් නෑ, බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මෙන්න මේ කොටස ලියා ගන්න. certainly මේ වර්ඩ් එකේ තේරුම certainly කියන්නේ පුතේ නිශ්චිතවම. certainly කියන්නේ නිශ්චිතවම. හරි. දරුවෙක් ලියලා ඉවරයි කියලා දැන් මැසේජ් එකක් දැම්මා. අනිත් දරුවෝත් ලියලා ඉවරයිද? නෑ සර්. හරි ඔව් සර්. ලියන්න පුතේ. හරි ලියලා ඉවර නැති දරුවෝ ලියන්නකෝ. දැන් ලියලා ඉවරයිද? ඔව් සර්. අර ලියන්න තව දරුවෝ ඉන්නවා. අද ලියලා ඉවර නැහැ කිව්ව දරුවත් ඉවරයිද? ඔක්කොම හරිද? හරි. හරි සර්. අපි මේක සාකච්ඡා කරමු. අන්තිම ඡේදයේ අන්තිම කොටස many challenges are affected. ගොඩක් අභියෝගයන් many challenges are affected. affect වෙනවා කියන්නේ පුතේ බලපානවා කියන එක. ඒකට are affected බලපාලා තියෙනවා, බලපානු ලබනවා to this free education system. මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට. හරි. ගොඩක් අභියෝග තියෙනවා මේකට. හරි. but without considering, නමුත් සලකා බැලීමකින් තොරව. දරුවෙක් මැසේජ් එකක් දාලා තියෙනවා සර් කට් වුණා විනාඩි 5ක් විතර යනකම් සම්බන්ධ වෙන්න බැරි වුණා ගෲප් එකට දානවද කියලා අහලා තියෙනවා. ඔය දරුවා මට වෙනම මැසේජ් එකක් දාන්න. මම ඔයාට වීඩියෝ එක කන්වර්ට් වුණාට පස්සේ අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්නම්. හරි. ඊළඟට
Many challenges are affected to this free education system. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයට ගොඩක් අභියෝග බලපානු ලබනවා. But without considering the advantages, නමුත් සලකා බැලීමකින් තොරව. පුතේ හොඳට මතක තියාගන්න භාෂාව ඇතුලේ මේ without කියන වචනයට පිටිපස්සෙන් එන්නේ ing ක්‍රියාපද. හරිද? එතකොට without considering, without seeing, හරි? without comparing ඔහොම තමයි එන්නේ. ඒ නිසා මෙතන කියනවා but without considering the advantages, නමුත් මේ තියෙන අවාසි සලකා බැලීමකින් තොරව we should overcome these challenges. overcome කියන්නේ පුතේ phrasal verb එකක්. පරාජය කරනවා defeat කියන අදහසට සමානයි. we should overcome, අපි පරාජයට පත් කළ යුතුයි. we should overcome these challenges, මේ අභියෝගයන්. මෙතන පුතේ පොඩි mistake එකක් තියෙනවා. this challenges නෙවෙයි these challenges, THESC කියලා මේක හදාගන්න. overcome these challenges, එහෙම නැත්නම් this challenge එහෙම වෙන්න ඕනේ. එතකොට we should overcome these challenges and we should protect, ඒ විතරක් නෙවෙයි අපි ආරක්ෂා කළ යුතුයි this system, මේ පද්ධතිය, මේ ක්‍රමවේදය to future generation, අනාගත පරපුරට. මේක පුතේ වියකෙන්න දෙන්න බෑ. ඇත්තටම ඒකෙන් අපි ඉගෙන ගන්න දේවල් අපි සෑහෙන්න ඒකෙන් අධ්‍යාපනය හදාarලා තියෙනවා. හරි? ඒ නිසා අපේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය හරහා තමයි අපි උසස් පාසල් වලට සමහර අවස්ථාවල ගිහින් තියෙන්නේ මමත්. හරි? එතකොට ඒ අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ ලබන්න, එහෙම නැත්නම් ඒ තියෙන හොඳම මට්ටමේ දේවල් ටික ගන්න ලොකු උදව්වක් වෙලා තියෙනවා. සහ මේ හැම පාසලකම එතකොට ඒ ගුරුවරු ඉන්නවා, ඒ පහසුකම් ටික දෙනවා. ඒ නිසා අපි ඒකේ ප්‍රතිපත්තිලාභීන්. ඒ නිසා මේකට හරි ආදරෙයි. එතකොට මේ ක්‍රමවේදය පුතේ ආරක්ෂා වෙන්න ඕනේ අපි ඉස්සරහට යන්න. හරිද? එතකොට overcome these challenges and we should protect this system. අපි මේ පද්ධතිය ආරක්ෂා කරන්න ඕනේ to future generation. හැබැයි අර ආරක්ෂා කරනවා කියලා ඒක අනවශ්‍ය විදියට ඒ මුවාවෙන් හැංගිලා දේවල් කරන්න බෑ. එතකොට ආරක්ෂා කරන්න ඕනේ අපි මේක අවංකවම. හැබැයි දියුණුවට බාධා කරන්න එපා. වෙන අධ්‍යාපන ක්‍රමවේද දියුණු වෙනවා නම් ඒක බාධා කරන්න දෙයක් නෑ. දැන් පුතේ මේ ඔන්ලයින් සිස්ටම් පවා මේක රජයෙන් යම් අවධානයක් යොමු කරලා තියෙනවා. හරි, මීට වඩා සාර්ථක ප්‍රතිපත්ති එන්න ඕනේ. මොකද රටක මේක තියෙන්න ඕනේ දෙයක්. එතකොට සමහර පාසල් වල දරුවන්ට ෆෝන් එකක් නැහැ. ඊට පස්සේ එහෙම ගැටලු ඕන තරම් තියෙනවා. ඊට පස්සේ ওই දරුවන්ගේ ඇත්තටම දුප්පත් තැන්වල ළමයි හොඳට ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා දැන් අසරණ වෙලා. ශිෂ්‍යෝ ඉතාම ගැටලු සහගත තත්වයකට මුහුණ දෙලා ඉන්න තැන් පන්තිය පළවෙනි අන්තිම යන වෙන හේතුවක් මේක. මම කිව්වා හැබැයි ඒ දරුවෝ පාඩම් කරනවා. දැන් මම එක්ක පෞද්ගලිකව කතා කරන එහෙම දරුවෝ ඉන්නවා. සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්නේ? එතකොට මම කියන්නේ පුතේ පාඩම් කරන්න ගෙදර ඉඳන්. හරි. මේ ටික කොහොම හරි ඔයාට දෙන්නම්. ආයි මුණ ගැහෙන කවදා හරි දවසක මේ ටික ඔයාට දෙන්නම් පුතේ. හැබැයි පාඩම් කරන්න. ගෙදර ඉඳන් ඔයාගේ පෙළ පොත් ටික තියෙනවනේ. දැන් ඔයාටත් ගැටලුවක් තියෙන්න පුළුවන් යම් විදියකින්. හරි. සමහරලාට එකම ගෙදර ෆෝන් දෙක තුනක් නැතුව එක ෆෝන් එකකින් එනවනම් අක්කට පන්තියක් අක්ක උසස් පෙළ නම් ඒකට මුල් තැන දීලා ඔයාට පැත්තකට වෙන වෙලාවල් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මුල් තැන දීලා ගෙදර නංගි කෙනෙක් දැන් අඬාඬ ඉන්නවා වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ අයවත් පුතේ හදාගෙන ඒ අයවත් යොමු කරන්න තමන්ට ලැබිච්ච පොත් ටික පාඩම් කරන්න. හරි. ඊට අමතර කියවීම් වලට ඒ දේවල් වලට යොමු වෙන්න. ඒ හරහා පුතේ මේක හදාගන්න පුළුවන්. ඔයාට දැන් 10 වසරේදී මේ වෙද්දි 10 වසර පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. හරි. ගෙදරම ඉන්නේ. එතකොට ගෙදර ඉඳගෙන නිදහසේ අර අපි වගේ වෙහෙස මහන්සියක් නැහැ. ප්‍රවාහන ආරම්භණම් ගැටලු නැහැ. ඉතින් ඒ නිසා මේ නිදහස එහෙම හදාගන්න. හරි. එතකොට මේකෙදි මේ කොරෝනා කාලේ ඉවර වෙලා එනකොට පන්ති අන්තිමයට හිටපු දරුවා පළවෙනියා වෙන්නත් පුළුවන්. හරි. මොකද පාඩම් කරන්න තියෙන දේවල් ටික නිදහසේ පාඩම් කරගෙන අවංකව වැඩ කරනවා නම් පුතේ මේක පුළුවන්. achieve කරන්න පුළුවන්. කිසිම දෙයක් බැරි දෙයක් නෙවෙයි. හරිද? කිසිම දෙයක් බැරි දෙයක් නෙවෙයි. අපේ තියෙන්න ඕනේ පුතේ සිතුවිල්ලක් විතරයි. හරි. අපෙන් එන්න ඕනේ එළියට පොඩි වැඩක් මේක කරන්න පුළුවන් කියන දේ ඒක ආවා කියලා කියන්නේ පුතේ ඔයාව නවත්තන්න බෑ. හරි. ඒ නිසා සමහර විට ඒක මෙනවා නම් දැන් මම වීඩියෝ එක දානවා නම් එහෙම නැත්නම් අදාළ ගුරුවරයා දානවා නම් ඔයාලට පුළුවන් නංගිට හරි මල්ලිට හරි මුල් තැන දීලා එහෙම කරන්න. හරි. එහෙම නැති අවස්ථාවල ඔයා මුල් තැන අරගන්න වැඩ කරන්න. හරි. ඒ නිසා උවමනාවෙන් කරන්න. කොහොම වුණත් මේ තියෙන අධ්‍යාපන පද්ධතිය හරහා අපිට ඉතාම වැදගත් කවදාකම හරි අපි යම් තැනකට යන්නේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා. ඊළඟට it is our paramount duty. paramount duty එක කියන්නේ පුතේ පරම යුතුයකම. හරි. it's our paramount duty. අපේ පරම යුතුයකම තමයි to serve the country. සේවය කිරීම රටට after being educated. උගතෙක් වීමෙන් පස්සේ රටට සේවය කිරීම තමයි වැදගත්. පුතේ වැදගත්ම දේ තමයි
මේක educated කියන වචනේ ඇතුලේ හැංගිච්ච දෙයක් තියෙනවා educated. හරි. ඒ නිසා උගත්කම එක්ක බුද්ධිමත්කම හදාගන්න ඕනේ. මොකද අපේ දැන් අධ්‍යාපන මනෝවිද්‍යාව කියන්නේ ඔයාලව ස්ටෙප්ස් කීපයකට අරගෙන යන්න. එතකොට පළවෙනි කොටස් ස්ටෙප්ස් 6කට. හරිද? එතකොට ඕකේ ඔය educated කියන තැනට වෙනකන් තමයි අපි ඔයාලව අරගෙන එන්නේ. ඒ නිසා එතනින් උගතෙක් කරනවා. හැබැයි එතනින් එහාට පොතේ යා බුද්ධිමතෙක් කරන්න අපි දෙන දේවල්. එහෙම නැත්නම් ඒ assignments, එහෙම නැත්නම් ඔයා හිතලා දෙයක්. උදාහරණයක් අපි හිතමු ගානක් තියෙනවා මේකේ අහලා තියෙනවා මේ ත්‍රිකෝණය ඇතුලේ ත්‍රිකෝණ කීයක් තියෙද? ওই වගේම තියෙනවනේ පොඩි. හරි එහෙම එකක් අහලා තියෙදි දැන් ඕකට පුළුවන් අපිට හදාගන්න ක්‍රමවේදයක්. මේක මෙන්න මෙහෙම නිසා මෙහෙම වෙනවා. ඕක තව එක පියවරකින් වැඩි වෙද්දි මේ මට්ටමට එනවා. ඒ නිසා අන්න එතනින් එහාට යනවා නම් එයා බුද්ධිමතෙක්. හරි ඒ නිසා උගතෙක් කරන එක තමයි දැනට වෙන්නේ. ඉතින් බුද්ධිමත් භාවය කියන එක හදාගන්න ඕනේ. හරි ඒකට ක්‍රමවේද තියෙනවා. ඒ හරහා තමන් හිතන්නයි ඕනේ. තමන් වැඩ කරන්න ඒ හරහා එතනින් එහාට ඉස්සරහට යන්න ඕනේ. එතකොට උගතෙක් වුණාට පස්සේ උගත්කම වැඩක් නෑ පුතේ ඒක ප්‍රායෝගික ජීවිතේ පාවිච්චි කරන්න බැරි නම්. ඒ නිසා it's our paramount duty to serve our country. අපේ රටට සේවය කිරීම තමයි අපේ පරම යුතුකම after being educated with this free education system. මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ උගතෙක් වුණාට පස්සේ රටට සේවය කිරීම තමයි අපේ පරම යුතුකම and let's protect this for future generation. සහ මේක අපි ආරක්ෂා කරමු අපේ අනාගත පරපුරට. හරි. ඕක තමයි රචනාව. ඕක එකපාරක් හොඳට කියවගන්න. මුලින් ඉඳලා තව අමාරු වචන තියෙනවා නම් අහන්න. කියවන් එද්දි ඔයාලට අමාරු වචන තියෙනව දැනෙයි. ඒ නිසා එහෙම තියෙන ඒවා අහන්න. ඕක එකපාරක් හොඳට කියවගන්න. ඊට පස්සේ පුතේ බලන්න ඕනේ දේ තමයි කියවන්න මම වෙලාව දෙන්න මට චූටි වෙලාවක් තව පොඩ්ඩක් දෙන්න. මේකේ පුතේ බලන්නකෝ මේ එකක්වත් අමාරු වචන නෑ මේකේ. දීර්ඝ වාක්‍ය නෑ මේකේ. හැම හැදිලා තියෙන දීර්ඝ වාක්‍යයක්. මෙහෙම තියෙනම් පුතේ දීර්ඝ වාක්‍ය හැම එකක්ම හැදිලා තියෙන්නේ සුළු සුළු කොටස් එකතු වෙලා. මේකේ මට ඔයාලට කියන්න ඕනේ දේ පුතේ ලියන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. හරිද? ඔබ උත්සාහ කරන තාක් යම් කිසි දෙයක් බෑ පුතේ. හරිද? මම මේක කියලා තියෙනවා අපි හිතමු මිනිස්සෙක්ට කිලෝමීටර් 6ක් 7ක් එක දිගට දුවන්න බෑ. එහෙම කියනවා. හරි. එතකොට ඕක කරාට පස්සේ ඒක පුළුවන් තත්වයක් බවට පත් වුණා. හරි. එතකොට ඕක එහෙම වෙනවා. සහ මේක කරන්න බෑ. මේක කරන්න බෑ. මේක කරන්න බෑ කියලා කියන හැම වෙලාවකම පුතේ නෑ ඒක කරන්න පුළුවන් කියලා හිතපු මිනිස්සෙක් ලෝකෙ හැමදේම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් තියෙන්න ඕනේ ලියා ගන්න බෑ. රචනා එහෙම ප්‍රශ්න ලියන්න බෑ කියලා හිතන කෙනෙක් නම් පුතේ ලියන්නයි ඕනේ. හරි. වචනයක් එකතු කරගෙන කොටස ගොඩනගන්න. දැන් බලන්න මේක. Many countries in the world. ලෝකේ හැම රටක්ම ඕක හදාගන්න බැරි නෑ. ගොඩක් රටවල් many countries. ලෝකේ තියෙන in the world. මේ චූටි කෑල්ලෙන් කෑල්ල තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ. හරි. Many countries in the world. ඊට පස්සේ in the world. ඊට පස්සේ has කියන්නේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? has maintained. මේක ඔබ දන්නවා has වලට පස්සේ ක්‍රියාවක් එනවා නම් past participle කියලා. එතකොට ඕක මතක් වෙනවා. අන්න ලිව්වා. has maintained. පවත්වගෙන යනවා. මොකද්ද පවත්වගෙන යන්නේ? free education system. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් according අනුව to their own ethics. ethics කියන්නේ ආචාර ධර්ම. එතකොට තමන්ගේම ආචාර ධර්ම වලට ඔවුන්ගේම හරි ඔවුන්ටම ආවේනික ඔවුන්ගේම ආචාර ධර්ම වලට to කියන්නේ ඒකනේ. වලට අනුව නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් පවත්වගෙන යනවා. හරි පවත්වලා තියෙනවා ලෝකේ හැම රටක්ම. දැන් බලන්න මේ චූටි කැලි ටිකක් එකතු වෙලා මේ සෙන්ටෙන්ස් එක හැදෙන්නේ. හරි. ඊළඟට in ශ්‍රී ලංකා ලංකාව ඇතුලේ we have අපට තියෙනවා මොකද්ද තියෙන්නේ? our own free education system. අපිටම ආවේනික නිදහස් අධ්‍යාපන ක්‍රමයක්. ඔච්චරයි. සහ it was introduced. ඒක passive voice. ඔයා දන්නවා past tense එකේ passive voice. it introduced කියන එක අපි passive කරනකොට it was introduced. හරි introduced හඳුන්වා දෙනු ලැබුවා කවුරු විසින්ද? by විසින් CWW කන්නංගර මහතා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා පුතේ විරාම ලකුණු කමාව දාලා අපිට පුළුවන් ඊට කලින් තියෙන වචන. ඒ කියන්නේ මෙන්න මේ කන්නංගර කියන පුද්ගලයා ගැන විස්තරයක් ඇතුළත් කරන්න. කමාවේ වැඩේ. කමාවේ වැඩක්. කමාවකින් කරන්නේ. එතකොට CWW කන්නංගර කියන්නේ කවුද? අන්න විස්තරයක් දෙනවා. The first minister පළවෙනි ඇමතිතුමා of education පළවෙනි අධ්‍යාපන ඇමතිතුමා ශ්‍රී ලංකාවේ සහ we considered him අපි සලකනවා. මේකේ consider කිව්වනම් තවත් ලස්සනයි. අපි තාම සලකන නිසා ed අයින් කරලා considerම තියන්න. එතකොට we consider him අපි සලකනවා හුව as කියන්නේ වශයෙන්.
හරිද as වශයෙන් නිපාතයක් විදියට උතන යෙදෙන්නේ නැත්නම් ආවි conjunction එකක් විදියට as කිව්වේ නිසා බැවින් හේතු වෙන්නේ නේද? ඔව්. හරි. මෙතෙන්දි පුතේ එන්නේ preposition එකක් විදියට. මෙතන තේරුම වශයෙන් කවුරු වශයෙන්ද? the father of free education නිදහස් අධ්‍යාපනයේ පියා. දැන් ඔයාලට පේනවා පුතේ ඕක කොටසින් කොටස එකතු වෙලා හැදෙන්නේ. හරිද? එතකොට මේ sentences හැදෙන විදිය හරි සරලයි පුතේ. ඒ නිසා ඔයා ලියන්න උත්සාහ කරන්න ලියන්න ඔයාට පුළුවන් වෙයි. සහ කතා කරන්න try එකක් දෙන්න. හරි. කතා බහ කරනකොට ඔයාට මේ දේ කරන්න පුළුවන් වෙයි. හරි බය වෙන්න එපා. ඒ නිසා ඔයා බය කියන දේ අයින් කරන්න උවමනාව කියන දේ ඇති කරගන්න මේක මාර ලේසි සහ මාර වටිනවා මේක ඔයා හදා ගන්නව නම්. හරි. දැන් හොඳ දරුවෝ ටික වගේ මුලින් ඉඳලා අගට ওই ක්‍රමවේදයට ඕක බල එසේ එක කියවන්න. මම ඔයාලට විනාඩි 3-4ක කාලයක් දෙන්නම්. අවංකව කියවන්න පුතේ. දැන් කියවන්න කියලා කිව්වම වටේ බලනවා නම් නැගිටලා ගිහිල්ලා වෙන කොහේ හරි යන්න උත්සාහ කරනවා නම් හරි එහෙම මේක කරන්න බෑ. ඒ නිසා පුතේ කියවන්නකෝ අවංකවම. ඒ අතර වාරයේ දරුවන්ට තියෙන අමාරු වචන සහ ප්‍රශ්න මොන හරි ගැටලු තියෙන දේවල් අහන්න. considering කියන එකේ තේරුම අහනවා දරුවෙක්. consider කරනවා කියන පුතේ සලකා බලනවා කියන එක. considering සලකා බැලීමෙන් ing තේරුමක් තියෙන්නේ. සලකා බැලීමෙන් සලකා බලමින් සලකා බැලීම ඔය තේරුම් තුනම ගන්න පුළුවන්. considering හරි. තව අමාරු වචන තියෙනවද? equipments කියන්නේ මොනවද කියලා අහලා තියෙනවා. පුතේ equipments කියන්නේ උපකරණ. අංග උපාංග කියලා අපි කියන්නේ. equipments අංග උපාංග උපකරණ. ඊළඟට දරුවෙක් අහලා තිනවා සර් මේකේ වචන සේරම කීයක් විතර තියෙද කියලා. මම හරියටම පුතේ ගණන් කරේ නැහැ. ඔයාලට පුළුවන් බලන්න. සාමාන්‍යයෙන් දල වශයෙන් පේලි එක තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 වචන 13ක් විතර එක පේලි එක තියෙනවා. ඊට පස්සේ ඒ වගේ පේලි තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 ආසන්න වශයෙන් 221ක් 220ක් විතර තියෙනවා. ආයි දරුවෙක් අහනවා සර් considering කියන්නේ මොකක්ද කියලා. considering කියලා කියන්නේ සලකා බැලීමෙන්. ෆෝන් එකේ බැටරි ලෝ. ක්ලාස් එක ඉවරයිද? තාම නම් ඉවර නෑ. ඉවර කරන්නම්. What's meaning of compulsory? ඒක පුතේ ඔයාගේ අහපු එක ඉතා නිවැරදි. What's the meaning of the word compulsory? එහෙම අහුවනම් තවත් ඉතාම නිවැරදි. compulsory කියන්නේ පුතේ අනිවාර්ය. compulsory කියන්නේ අනිවාර්ය. certainly කියන්නේ මොකද්ද? certainly කියන්නේ නිශ්චිතවම. certainly කියන්නේ නිශ්චිතවම.
affected mean කියන්නේ MEAN meaning වෙන්න ඕනේ පුතේ තේරුම. හරි mean කියන්නේ අදහස් කරනවා. හරි දැන් ඇහෙනවනේ සර් කියන එක ඇහෙන්නේ නැහැ කියලා තිබුණා අපහු මයික් එකේ ප්‍රශ්නයක් ආවා කම්පල්සරි කියන්නේ පුතේ අනිවාර්ය කියන එක considering කියලා කියන්නේ සලකා බැලීමෙන් කියන එක considering හරි තව අමාරු වචන හෝ මොන හරි දේවල් තියෙනවද පුතේ considering සලකා බැලීමෙන් affected කියන්නේ බලපානවා කියන එක affected බලපානවා හරි මං හිතන්නේ පුතේ දැන් වචන එහෙම අහලා ඉවරයි ගැටලු නිවැරදි ඇති එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු පුතේ රෑ මුණ ගැහෙමු හරිද රෑට හමාරට යාළුවන්ටත් කියන්න ඔයාලගේ 10 11 අයියලක් කළා ඉන්න අය වෙන පළාත් වල ඉන්න නෑදෑයෝ ඒ වගේ ඕනම කෙනෙක්ට ඔයාලට කියන්න පුළුවන් කියලා එයාවත් සම්බන්ධ වෙන්න සම්බන්ධ කරන්න එහෙනම් අපි ලබන සතියේ 10 වසරේ පන්තියෙන් සාමාන්‍ය විදියට මුණ ගැහෙමු ඊට අමතරව අද රෑ මුණ ගැහෙමු seminar එකත් එක්ක එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් have a nice day and may noble Tribelgian bless you goodbye Goodbye. okay goodbye Bye, sir. Bye, sir.